උණුසුම් ස්වේත සලු දැහැනේ සීන හුරතල් යහන් තදන්නේ පාද පෙතිමල් දෝත පිනිදම් සුරංගනාරන්නේ නාද වැහෙන ගුවන් තදන්නේ දූලි වැගිරෙන වාරේ මෙහා කොන ආදරේ වරක් හෝ ඒ ගීතය අසා නොතිබුවා නම් සමහරලාට අන්තරා කොටසෙන් පස්සේ අපේ සංගීත කණ්ඩායම ලබාගත්තු බ්‍රේක් එකකින් පස්සේ මම වැඩසටහන ආරම්භ කරන්න තිබුණා. නමුත් එක වරකට වඩා ඇසු නිසාම එහි වෙනස මට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණා. අයිබන් ප්‍රේහිතවතුනි මේ දවස්වල අපිට ඇහෙන බොහෝ ජනප්‍රිය ගීතයක් මාධවී වත්සලා තමයි මේ ගීතය ගායනා කරන්නේ. අද අපේ ආරාධිත එකතුවේ ඉන්නවා. මේ ගීතය රචනා කරන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයා. ඒ වගේම රාජ් තමයි අපේ රටේ සිටින බොහොම දක්ෂ මියුසිෂියන් කෙනෙක්, සංගීතඥයෙක්. රාජ් ගොඩක් වෙලාවට මේ ටැමිල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක සම්බන්ධ වෙච්ච ශිල්පියෙක්. ඉතින් ඒ ටච් එකක් තියාගෙන කරපු අලුත් නිර්මාණයක් මේ දවස්වල YouTube සහ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝම පිරිසකගේ ආකර්ෂණය දිනාගත් ගීතයක්. ප්‍රේතවතුනි, ඔබේ කායික පීඩාවන් අපහසුතාවයන් යම් තාක් දුරකට අපි බාර ගන්න සූදානම් වෙනවා පැය දෙකකට. ඔබට යම්කිසි මානසික අසහනයක් අපහසුයක් දැනෙනවා නම් එයටත් ඔසුවක් දෙන්නට පිළිවන්කමක් ලැබෙයි අපි විශ්වාස කරනවා. මොකද අපි ළඟ සංගීතයේ තිබෙන නිසා. සංගීතයේ දෙවි ඔසුවක්. ඒ නිසා ඔබ සුවපත් කරන්නට දෙහෝරාවක් තුල අපට හැකි වෙතයි අපේක්ෂා කරනවා. අද මේ ආරම්භම
සතියක සප්තස්වරිද්මය 7 notes. ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය හා සම්බන්ධ වූ ශිල්පීන් 6 දෙනෙකුගේ සහභාගීත්වයෙනුයි අප ඔබ සමග පැය දෙකක් ගත කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ගීතය ගායනා කරපු මාධවී වත්සලා මේ ආරාධිත එකතු වෙනවා. අයිබන් මාධවී. අයිබන් නිෂාන්. වට හොඳ ප්‍රතිචාර ලැබෙනවද මේ වෙනකොට සින්දුවට? ඔව් දැන් ලක්ෂ 4කට වැඩිය බලලා තියෙනවා මගේ ගීතය YouTube ඔස්සේ. මම හිතන්නේ අපි 18 වෙනිදානේ ඒ කියන්නේ අපේ දෙවෙනි ඇනිවර්සරි එක දවසේ ආරණ්‍ය දෝනිගේ පළවෙනි උපන්දිනයේ දවසේ තමයි අපි මේ සින්දුව ජනගත කළේ. එදා සිට අද දක්වා ලක්ෂ 4ක ජනාදරයක් YouTube ඔස්සේ පමණක් මට මගේ ගීතය වෙනුවෙන් හිමි වෙලා තියෙනවා. ඊට අමතරව විවිධ නාලිකාවල iTunes, Spotify ආදී වශයෙන් වන මේ විවිධ platforms වල මගේ ගීතය අහපු අයත් මම දන්නවා කොච්චරක් ඉන්නවද කියලා. ඉතින් මට හරි සන්තෝසයි, මට හරි සතුටුයි. මට වගේම මේ ගීතය නිර්මාණය කරන්න වෙහෙසුණු, මහන්සි වුණු, කැප වුණු ඒ නිර්මාණ ශිල්පීන් හැම කෙනෙක්ම ගීතේ සංගීත නිර්මාණයත් ඒ වගේම රූප නිර්මාණයත් කියන කොටස් දෙකේම සහකාරයන්, ඒ හවුල්කාරයන් මම හිතන්නේ අද සතුටු වෙනවා ඇති මේ ගීතේ සාර්ථකත්වය දැකලා. ඒ කියන්නේ 18 වෙනිදා සිට අද දක්වා ගත වෙච්ච කාලය දවස් 12ක් 12 ඇතුළත 400,000 ලක්ෂ 4ක් බැලුවා කියලා කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්, ලොකු achievement එකක්. right අපි ඒ ගැන ටිකක් ඉස්සරහට කතා කරන වැඩසටහන මේ පැය දෙකක කාලයක් අපිට තිබෙන නිසා අද වැඩසටහන සඳහා සහභාගී වෙලා ඉන්න මේ ශිල්පී එකතු වෙ සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පියා ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා අයිබෝන් ඔබතුමන්ට අයිබෝන් එතුමන් ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික ආයතනයේ ගොඩක් අයට සුදර්ශි කිව්වොත් ලේසි එහි වර්තමාන ලේකම්වරයා විදියටයි කටයුතු කරන්නේ. ඊට පස්සේ ආශා එදිරිසිංහ අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝන් ආශා සායන කාලෙක අපි හම්බෙන්නේ නේ. රයිට්. ආශා නිලියක් වගේම ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක්. මගේ දකුණු අත පැත්තට ආවට පස්සේ සිංහල සිනමාව හොයාගත්ත අද වැඩසටහනේ 6-4 මිනිස්සු ඉන්නවා. ඒකට මගේ දෙපැත්තෙම ඉන්නවා 6-4 මිනිස්සු. මේ පැත්තේ ලක්ෂ්මන් වෙන්ඩිස් මහත්මයා සාමාන්‍යයෙන් අඩි 6කට 6ද ඊට වඩා වැඩි. 6-2ක්. එතකොට එහෙමනම් ආරෙන 6-4ක්වත් වෙන්න ඕන. 6-1යි. එහෙනම් මොනවා හරි ඒතුවට වැඩි අඩුයි. අයිබෝන්. ආරෙන් සිනමා නිර්මාණ ගණනාවක් ඔස්සේ අපි අනුරාගත්තු ඒ වගේම ඉදිරියේදීත් හොඳ සිනමා නිර්මාණ කීපයකට දායකත්වය ලබා දුන්නු. සිංහල සිනමාවේ යම්කිසි වෙනසක් කරන්න පුළුවන් තාරුණ්‍ය පිරිස අතර රැඳී සිටින නළුවෙක් කැලුම් මාර්වෙන්. ඊට පස්සේ යෝන් ශිල්පිනියක් අපි කැඳවනවා අද වැඩසටහන සඳහා හර්ෂි අංජුමාලා. අයිබෝන් හර්ෂි. අයිබෝන්. පෙර පරිද්දිමයි මට ඔබේ නම උච්චාරණයේදී වඩාත් පරිස්සම් වෙනවා. ඒ කියන්නේ අංජුමාලා වෙනුවට රයන්නක් යෙදුනොත් ඒ බෞද්ධ ඉතිහාසයේ කතාවක් දක්වා දී වෙනවා. ඊට පස්සේ අපි විශේෂයෙන් බෞද්ධ ආගම හා සම්බන්ධ පුද්ගලයෙක් අද වැඩසටහන සඳහා ආරාධනා කොට මෙහි කැඳවනවා 7 notes සඳහා ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම් ඒ වගේම බාහිර කතිකාචාර්ය ඔහුගේ විෂය ටිකක් වෙනස් අලුත් සබ්ජෙක්ට් එකක් කමියුනිකේෂන් ආර්ට් ආචාර්ය දමෙන්ද පෝරගේ මහත්මයා. අයිබෝන් ડોක්ටර්. අයිබෝන්. විශේෂයෙන් මේ තාත්තා දන්නකොට තාත්තත් එක්ක සම්බන්ධ වෙච්ච නැන්දා සහ පුතා ගැනත් කියන්න ඕනේ නිමන්ති පෝරගේගේ one and only එකම අයියා. ඊට පස්සේ ජයන්ත චන්ද්‍රශ්‍රී මහත්මයා අධ්‍යක්ෂණය කරපු ගරසර්ප චිත්‍රපටයේ සම්මානයට පාත්‍ර වෙච්ච ඔන්න ගියාවලුවේ දෙවුනක පෝරගේගේ තාත්තා තමයි මේ අද වැඩසටහන සඳහා අපි එකතු කරගෙන ඉන්නේ. සුපුරුදු සංගීත සෞහෘදින් සෝදානම් අද අපේ මේසෙ මඩුල්ල ඔක්ටෝපෑඩ් වාදනයෙන් නරිදු චතුරංග, ඩොලක් වාදනයෙන් චමිල් පෙරේරා, කීබෝඩ් වාදනයෙන් පුන්සිසි ලහිරු, බේස් ගිටාර් වාදනයෙන් චානක සේනාධීර, ලීඩ් ගිටාර් වාද්‍ය ශිල්පියා ලක්ෂ්මන් කන්නංගර, කීබෝඩ් වාද්‍ය ශිල්පියා ශශික අතපත්තු. ඒ කියන්නේ අද කීබෝඩ් වාද්‍ය ශිල්පීන් දෙන්නෙක් ඉන්නවා. මේ සියල්ලම සංගීත ශිල්පීන් සමග එහි පෙරමුණේ රාළ විදියට ගමන් කරන්නේ විශාරද මනෝජ් පීරිස්. විශාරද මනෝජ් පීරිස් තමයි තබ්ලා සහ පර්කෂන් වාද්‍ය ශිල්පියා විදියට කටයුතු කරන්නේ. වගේම මේ සියලුම ශිල්පීන්ට ආරාධනා පත් යොමු කොට ඇමතුම් ලබා දී මෙහි කැඳවන්නට බලපෑම් කරන්නේ විශාරද මනෝජ් පීරිස් මිස අන් කවරකු නොවේ. අනුග්‍රාහකයන් කීප දෙනෙක් සිටිනවා. හැදෙන රටේ හදන පාට මල්ටිලැක්, මෙන් LED අඳුර මකන සොඳුරු එළිය, ඒ වගේම SB ෆැෂන් විවිධ මෝස්තරේ කාන්තා පිරිමි ළමා ඇඳුම් ලබා ගැනීමට හැකි දිවිනේ ශාඛා ප්‍රමාණය 20ක්, ඒ වගේම පියෝඩෙල් කිරිතේ තත්පර 30න් ඔබට රසවත් කිරිතේ එකක්, ඒ වගේම අපේ රටේ විෂ බීජනාශක දියරය මෙඩිටෝල් ඔබේ පවුලේ ආරක්ෂකයා. මේ පිරිසත් එක්ක රෑ 12 පහු වෙනකන් අප ඔබ සමග මේ සති අග සප්තස්වර රිද්මය 7 notes. 1 2 3 4 මිහිකත නලවාලා මංගල
සුරතලියේ ඔබ හදවත පතුලින් පෙම් මාල ආසතු දෝ නිහි කත නලවාලා මංග මල් ගන්වාලා පාසල වෙත යන මේ පිටිසර හෙළ ගුරුලිය කිසියම් වැරද්දක් සිද්ධ වුණොත් මට සමා වෙන්න වහාම මෙහි සිටින කවරෙකුට හොය නිවැරදි කරන්න අවස්ථාවක් තිබුණොත් නිවැරදි කරන්න සුනිල් ශාන්ත මහත්මයාගේ ගීතයක්. ඔව් රයිට්. එවනම් මම හරි. මේ ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්තයෝ හරි විදියට අපේ මේ න්‍යාය පුස්තකයේ තියෙන විදියට අපි මේ කමර්ෂල් බ්‍රේක් එකට යන්න ඕන වෙලාවක්. නමුත් මට ওই ගීතය ඇහිච්ච වෙලාවේ මට ආපු ෆීලිං එක ගැන කියන්න ඕනේ. මම දැන් මේකප් රූම් එකේ ඉඳලා ඇවිදගෙන එනවා. එනකොට මට ඇහෙනවා ටිකක් වෙනස් විදිහේ සින්දුවක්. සාමාන්‍යයෙන් මේ වැඩසටහනේ විවිධ ගීත ගායනා කරනවා. මම විශේෂ උනන්දුවකින් මෙතනින් ඔළුව දාලා බලනකොට ඒ ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා ඒ වගේ ගීතයක් තෝරගන්න මොකක්ද ඔබතුමාගේ තිබුණු කැමැත්ත? මොකද හේතුව? ඇත්ත වශයෙන්ම ඒ ගීතයේ තියෙන සරල බව, පහසු බව, ඒ ගායනය සුනිල් ශාන්ත මහත්මයා ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ බාත් කණ්ඩේ සංගීත අධ්‍යාපනය හදාරලා ලංකාවට ඇවිල්ලා ඒ කියන්නේ එයා ඒ සංගීතේ කරපින්නගෙන හිටියේ නෑ. එයා දේශීය සංගීතය ඔපනංගවන්න තමයි සමාන්සිල කටයුතු කරේ. ඒකට නොයෙකුත් බාධක කම්කටොළු විශේෂ වැඩ හරියටම බාධක කම්කටොළු කරපු කට්ටිය හිටියා. නමුත් එයා අවසානයේ ඒවට කවදාවත් සැලුනේ නෑ, නැමුණෙත් නෑ. අන්තිමට රත්නජංකර් පඬිවරයා ඇවිල්ලා ඒවා ඒ කියන්නේ මේ විදිහටම ඉන්දිය ආభాෂයම ගන්න හැදුවා. නමුත් එයා ඒකට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා එයාගේම මතේ එයා දැඩිව සිටලා අන්තිමට එයා අහිංසකව ඒ කියන්නේ බොහෝම දරිද්‍රතාවයෙන් දිලිඳු බවට පත් වෙලා මැරිලා ගියා. ඒ අපේ ඒ ගායන ශිල්පියා වීරයෙක්. ඇත්ත වශයෙන්ම අපේ ලංකාවේ හිටපු විශිෂ්ටතම ගායකයෙක්, විශිෂ්ටම සංගීතඥයෙක්. අපි එතුමාට ගෞරව කිරීම හැටියට තමයි මම මේ ගීතය තෝරගන්නේ. බොහොම ස්තුතියි. ඔබතුමාගේ රංගනය ඇරෙන්න කියවීමත් සාහන් ප්‍රමාණයකට තිබෙන පුද්ගලයෙක් වගේ මම අනුමාන කරනවා. මෙහෙමයි දැන් මම දැන් ඇත්ත වශයෙන්ම ඔය වගේ ප්‍රශ්නයක් අහයි කියලා හිතලාම මම පොඩ්ඩක් සුනිල් ශාන්තයන්ගේ මේ කියන්නේ අසුර ලැබපු මහාචාර්ය කාල් ෆොන්සේකා ලියපු ලිපියක් කියුවාද එතුමාට ඉස්සෙල්ලම එතුමාව හම්බෙලා තියෙන්නේ කාලෝ සහෝදරයාට 948 අපිට නිදහස ලැබෙන අවුරුද්දේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ එතුමා ඉගෙන ගන්න කාලේ සංගීත ගුරුවෙක් නැති වෙච්ච වෙලාවක විමල ධර්ම කියලා මහත්මයෙක් මම හිතන්නේ යශෝදාගේ තාත්තා වෙන්න ඕනේ. එයා එකට ඉගෙනගෙන තියෙන කාලෝ සහෝදරයත් එක්ක එයා ගෙන්නලා තිනවා ඉස්කෝලෙන් පස්සේ පන්තියක් පවත්වන්නේ කියලා කෙනෙක්ව. මේ තමයි මේ සුනිල් ශාන්ත ශූරින්. ඒ කියන්නේ එයා එතන විස්තර කරනවා එයාගේ ජීවිත කාලය තුල 1992 මේ ලිපිය ලියන්නේ එතකන් දැක්කේ නැහැලු කාන්තාවක් හෝ පිරිමියෙක් වූ එතරම් රූමත් කඩවසම් කෙනෙක්. ඒ කියන්නේ එයා හිතුවලු මේ ලෝකෙක කෙනෙක්ද නැත්නම් මේ ග්‍රීක දේව කතාවකින් එන දෙවි කෙනෙක්ද කියලා බැලුවලු එයා දිහා. එයා සුදු නැෂනල් එක ඇඳගෙන ඇවිල්ලා ඉඳලා තියෙන්නේ. ඊට අවුරුදු 8කට පස්සේ යාට හම්බෙන් 1956 මරදානේදී හම්බෙනකොට එයා වැරහිලා එයා මෙහෙම කොහොමද මෙහෙම වෙනස් වුනේ කියලා අදාහ ගන්න බැරි වුණාලු. ඒ තරම් එයා අර ඒ කාලය තුල එයා ලැබපු දුක් පීඩා වලින් එයා අන්තිමට ඒ තරම් අපි කනගාටුදායක ඉතිහාසයක් අපිට තියෙනවා. වැරදීමකින් හෝ කමර්ෂල් බ්‍රේක් එකට ඒ වෙලාවේ ගියා නම් මෙවැනි සියල්ලක්ම මග ඇරෙන්නට තිබුණා. හොඳ වෙලාවට නොගියේ. දකින්නට
චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ගායනා කළ ගීතයක් අද ආශා එදිරිසිංහ ගායනා කරේ සියත 7 notes වෙනුවෙන්. මල්ටිලැග් ජාත්‍යන්තර ප්‍රමිතින් වලට අනුකූලව සහ පරිසර හිතකාමී අයුරින් තින්ත නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ දැවැන්තම තීන්තාපනයනකරුවා මල්ටිලැග්. ඊයම් රහිත 100%ක්ම ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් වන මල්ටිලැග් ඕනෑම කාලගුණික හා දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන තීන්ත වර්ගයක් මල්ටිලැග් හැදෙන රටේ හදන පාට. මෙන් LED අඳුර මක්කන සොඳුරු එළිය සමගින් ඔබ වෙත ගෙන එන මෙන් LED ගෙන්වා බෙදා හරින්නේ ශ්‍රී ලංකාවේ විශාලතම හાર્ඩ්වෙයාර් උපකරණ ගෙන්වා බෙදා හරින අංක 1 සමාගම මෙන් ශ්‍රී ලංකා ප්‍රයිවට් ලිමිටඩ්. අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව වසර 50ක වෙළඳපොළ විශ්වාසය දීර්ඝකාල පැවැත්ම උපරිම බලශක්ති කාර්යක්ෂමතාව සහ වසර 2ක වගකීමක්ද සහිතයි. මෙන් LED අඳුර මක්කන සොඳුරු එළිය. ඒ වගේම SB ෆැෂන් අපිත් එක්ක ඉන්නවා විවිධ මෝස්තරේ කාන්තා පිරිමි ළමා ඇඳුම් හිතේ හැටියට තෝරා ගන්න තෝරා ගැනීමේ විශාල පරාසයක් තිබෙනවා. ලංකා පුරා ශාඛා 20යි ඇවිත් බලන්න සතයි ඔබ ආයමත් වෙනවා. ෆියෝඩෙල් කිරිතේ තත්පර 30කින් රසවත් කිරිතේ එකක්. ඒකක් හදන්න විනාඩි 3-4ක් ගත වෙනවා. වතුර උණු කරන්න ඕනේ. කහට දාන්න ඕනේ. ඒක ටිකක් තැම්බෙන්න තියෙන්න ඕනේ. සෑහෙන වෙලාවක් යනවා. විනාඩි 3-4ක් කියන්නේ අද කාලේ හැටියට වටිනා කාලයක්. ඉතින් ඒක තත්පර 30කට අඩු කරලා තියෙනවා ෆියෝඩෙල් කිරිතේ. තත්පර 30කින් ඔබ කරන්න ඕනේ පැකට් එකක් ඇඩුවා හන්දක් දෙකක් දාලා කවලම් කරා බෙවුවා. හරිම සරලයි. තත්පර 30න් කිරිතේ එකක් ෆියෝඩෙල් කිරිතේ. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිෂ්පාදනය වන ෆියුරා නිෂ්පාදනයන් දැන් ඔබට දිවිනේ සියලුම වෙළඳ සැල් වලින් ලබා ගැනීමට පිළිවන් මෙඩිටෝල් විෂ බීජනාශක සෑම නිවසකම තිබිය යුතු දේශීය නිෂ්පාදනයක්. ප්‍රේතවතුනි මේ සති අග සප්තස්වරිද්මය 7 notes. අපි පොඩ්ඩක් කැලුම් ආරෙන් එක කතා කරමු. කැලුම් ඔබ අලුතින්ම සම්බන්ධ වෙච්ච සිනමා නිර්මාණයක්. මම හිතන්නේ මේ දවස්වල එහි වැඩ කටයුතු පටන් අරගෙන තිබෙනවා. මේක මේ උසාවියක් සම්බන්ධයෙන් නඩු තීන්දුවක් වගේ ගතියකුත් මට තේරෙනවා. මම දන්නේ නැහැ 100%ක් හරිද කියලා. චිත්‍රපටයේ නම කේස් නම්බර් 447. ඔව්. නඩු අංක 447. මොකක්ද මේ? මේක පොඩ්ඩක් අර සස්පෙන්ස් ත්‍රිලර් කියන ගණයට අයිති ෆිල්ම් එකක්. කමර්ෂියල් ෆිල්ම් එකක්. ඉතින් මේකේ අධ්‍යක්ෂකවරයා අපේ ටැමිල් එක්කෙනෙක් ලංකාවේ මම හිතන්නේ එයා ඉන්දියාවලත් වැඩ කරලා තියෙන කෙනෙක්. ඉතින් එයා තමයි මට ගෙනාවේ ෆිල්ම් එක. මේක ඉතාමත් ලස්සන ස්ක්‍රිප්ට් එකක්. මමත් තිර රචන ලියනවනේ. රස් ෆිල්ම් එකේ තිර රචනය මම ලිව්වා. මම ඇත්තටම ඒක දැක්කම මට මේ මාර විදියට ඒකට මේ කැමැත්තක් ඇති වුණා ඒ ස්ක්‍රිප්ට් එකත් එක්ක. වෙනස්ම ආකාරයේ වෙන අලුත්ම සාමාන්‍ය සිංහල චිත්‍රපටවල මෙතෙක් නොවිච්ච විදිය දේවල් ටිකක් තියෙන මේ ෆිල්ම් එකේ. ඉතින් හරි සතුටින් වැඩ කරනවා මේක. ඔය මේ කැලුම්ගේ ලිවිල්ල පටන් ගන්නේ පාසලෙන් හුරුවෙන්ද නැත්නම් පසු කාලීන අත්දැකීම් වලින්ද? නෑ පාසලේදී පොඩ්ඩක් ලියලා තියෙනවා. ඒ වුණාට සිනමාවට ආසාව නිසා තමයි ඇත්තටම ස්ක්‍රිප්ට් ලියන්න පටන් ගත්තේ. ආසාවට ඉතින් රඟපාන්න ආසයි. ඉතින් කරගන්න දෙයක් නැති කමට ෆිල්ම් ලියලා හිටිය පොඩි කාලේ. ඉතින් ඕම ලියලා තමයි පොඩ ඉගෙන ගත්තේ. අන්තිමට ඉතින් චිත්‍රපටයක ස්ක්‍රිප්ට් එක ලියන්න අවස්ථාවක් ලැබුණා. ඔය ස්වරූපේ රවුල කොණ්ඩේ ඒවා මේ ඔක්කොම ෆිල්ම් එකට දාලා එන ෆිල්ම් එකට. දැන් ගොඩක් වෙලාවට ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරුන් විශේෂයෙන් සිංහල සහ දමිළ මේ ඔඩියන්ස් දෙකම කැප්චර් කරන්න try කරනවා වගේ ගතියක් පෙන්වු කරන මේ පහුගිය කාලේ හදිච්ච ෆිල්ම්ස් ඔක්කොගෙම. ඒ කියන්නේ මේ චිත්‍රපටයත් එහා සමානවද මේ දෙකොටාශයටම නරඹන්න පුළුවන් විදිහේ ප්ලොට් එකක්. මේක මේ අපි දමිළ භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් දෙකෙන්ම නිෂ්පාදනය වෙනවා. කියන්න ඕනේ දැක් තමයි කිසිම දෙයකින් ඉන්ස්පයර් වෙච්ච එකක් නෙමෙයි ඔරිජිනල් ස්ක්‍රිප්ට් එකක්. පොඩි ඉතින් අපිට ඒ දමිළ ගති ලක්ෂණ සමහර තැන්වල මත වෙනවා. නමුත් දේශීය චිත්‍රපටයක්. මේ ඒ කියන්නේ මේ කොපියක් නෙමෙයි. කාලවක වුණු තීරණය කළා තියෙනවද කොයි කාලෙද එළියට එන්නේ? දැන් වැඩ කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ මේ අවුරුද්දේ ඒගොල්ලෝ ටාගට් කරනවා මේ සිටුේෂන් එකත් එක්ක මොනවා වේද කියලා කියන්න බෑ. ආශා කොහොමද එතකොට ටෙලිනාට්‍ය නිෂ්පාදන වැඩ කටයුතු සහ ඔබේ රංගන වැඩ කටයුතු? කොවිඩ් වලින් යම්කිසි මේ නිෂ්පාදන කටයුතු වලට බලපෑමක් වුණාද? අනිවාර්යෙන්ම අය ලෝකෙම මුණ දීපු ප්‍රශ්නෙට අපිත් මුණ දුන්නා. නමුත් ඇත්තටම අපි මේ වෙනකොට ඒ කොවිඩ් ව්‍යසනයේ එන්න කලින්ම අපි පටන් අරන් තිබුණා. ඒ කියන්නේ ආරම්භ කරලා තිබුණා ඔස්ට්‍රේලියානු සමාගමක් එක්ක වැඩ කටයුතු කරන්න. ඒ නිසාම ඔන්ලයින් වැඩ කරන්න යම්කිසි ක්‍රමවේදයක් අපි හදාගෙන හිටියයි. ඒ නිසා අපිට පොඩි සහනයක් තිබුණා. නමුත් කොවිඩ් නිසා ලෝකෙම මුණ දීපු ප්‍රශ්න හැම එකටම අපිත් මුණ දුන්නා. අපි රූගත කිරීම කරගෙන ආපු නිෂ්පාදන දෙකක වැඩ සම්පූර්ණයෙන්ම නවත්තන්න සිද්ධ වුණා. දැන් මේ වර්තමාන කාලේ තමයි ආයෙත් වැඩ කටයුතු ඔක්කොම පටන් අරන් තියෙන්නේ. ඉතින් හොඳින් කරගෙන යනවා. අතුරු ප්‍රශ්න. සාමාන්‍ය වා හිතන විදිහට ඒ කියන්නේ ඔයා සම්බන්ධ ඉන්ඩස්ට්‍රි එක රිකවර් වෙන්න කොච්චර කාලයක් වගේ ආයිද වා නිකන් හිතන විදිහට?
මට පෞද්ගලිකව හිතන විදිහට අයියේ මේ වෙනකොට වැඩ කටයුතු ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ පටන් අරගෙන තියෙන්නේ හෙමින් වැඩ කටයුතු කෙරීගෙන යනවා කියලා මට හිතෙනවා. මොකද හැමෝම මේ වෙනකොට වැඩ කටයුතු පටන් ගන්න තියෙනවා. ඇත්තටම අපිට ප්‍රායෝගික ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද එකපාරට හැම කෙනෙක්ම පටන් ගත්ත නිසා ආටිස්ලාගේ දින සම්බන්ධයෙන් මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න උනා. මොකද ඔක්කොම එකපාරනේ පටන් ගත්තේ මේ ප්‍රශ්නෙන් පස්සේ. ඉතින් නමුත් මට හිතෙනවා දැන් මේ වෙනකොට හැමෝම වැඩ කටයුතු කරන්න පටන් අරන් තිනවා මේ අදාළ ආරක්ෂණ ක්‍රමවේද යටතේ. ඉතින් අපි හැමෝටම වගකීමක් තියෙනවා පෞද්ගලිකව මං හිතන්නේ පෞද්ගලිකව අපිමම ආරක්ෂා කරගත්තොත් හැමෝම එහෙම කරන්න පටන් ගත්තම ටීම් ඒ කියන්නේ අපි ඉන්න ටීම් එක ඇතුලේ මං හිතනවා අපිට ප්‍රශ්නයක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. කොවිඩ් ව්‍යසනය ගැන කතා කරනකොට අද ජාතික පුවත්පත් වාර්තා කළ තිබුණා, සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කළ තිබුණා. අපේ ආදරණීය රංගන ශිල්පියා බිමල් ජයකොඩිට COVID-19 ආසාදනය වී ඇති බව. බිමල් මගේ මිත්‍රයා, ඔබේ ආදරණීය හිතවතා රංගන ශිල්පියා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඊටමත් ඉක්මනින් රිකවර් වෙලා නැවත සුපුරුදු විදියට කලා කටයුතු ආරම්භ කරන්නට ශක්තිය ධෛර්යය ඔහුට පමණක් නොවේ මේ ව්‍යසනයට ගොදුරා ඉන්න සකල ශ්‍රී ලංකා වාසීන්ට සහ ලෝක වාසීන්ට අපි ප්‍රාර්ථනා කරනවා. රයිට්. අපි කතා කරමු පොඩ්ඩක් ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මාලේකම්තුමා ආචාර්ය දමෙන්ද පෝරගේ මහත්මයාත් එක්ක මා පහුගිය කාලේ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරන වෙලාවේ මා අද්දුටු දෙයක් තිබෙනවා. විශේෂයෙන්ම යුරෝපා ජාතිකයින් බටහිර ජාතිකයින් අද වෙනකොට ෆිලොසොෆි එකක් විදියට මේ බුද්දිසම් ගැන බෞද්ධ දර්ශනය ගැන යම් ප්‍රමාණයක් හොයන්නට තිබෙන උනන්දුව වැඩි වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපි ගිහලා බැලුවම අපිට අදාහ ගන්න අමාරුයි. අපේ ස්වාමින් වහන්සේලා පවත්වන මෙඩිටේෂන් භාවනා වැඩසටහන් සඳහා විශාල විදේශිකයන් එතන ඉන්නවා, වයස අය ඉන්නවා, විශේෂයෙන් තරුණ ප්‍රජාව ඉන්නවා. ඒක ලොකු ප්‍රවණතාවයක්. ඔබ ලෝකේ සංචාරය කරන්නේ, ඔබ දර්ශනය රැගෙන සහ ඒ දර්ශනය ව්‍යාප්ත කරන සම්බන්ධ වෙච්ච ආගමික කණ්ඩායම් සමග සම්බන්ධව කටයුතු කරන්නේ. ලෝක ප්‍රවණතාවය මොකක්ද බෞද්ධ දර්ශනය ගැන? ඇත්තටම බටහිර ලෝකයේ විශාල පිබිදීමක් තියෙනවා මේ වෙනකොට. දැන් ඔබතුමා ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය කරපු නිසා නිකමට පොත්සාප්පුවකට ගොඩ වෙලා බැලුවොත් ඒකේ බෞද්ධ කෘති විශාල ප්‍රමාණයක් තියෙනවා. කියන්නේ විශේෂයෙන්ම මම හිතන්නේ මේක ට්‍රෙන්ඩ් එකක්. මේ ට්‍රෙන්ඩ් එකට මේ පදනම දැම්මේ දලයිලාම හම්දුරෝ. ඒ හම්දුරෝ එක්ක බටහිර විශාල විදිහට සම්බන්ධ වුණා. උන්වහන්සේගේ මම එක දේශනයක් බැලුවා. දැන් මේ බණ කියනවා දැන් අපි පැයයිනේ කියන්නේ. ඒ හම්දුරෝ දවස් 5-7 බණ කියනවා. එතකොට මියුනික් ෆුට්බෝල් ස්ටේඩියම් එකේ තිබුණ ස්ටේඩියම් එකට ලක්ෂයක් විතර සෙනග හිටියා. ඉතින් ඒ වගේ මහා විශාල මේ ආකර්ෂණයක් තියෙනවා විශේෂයෙන්ම බුද්ධ දර්ශනයට. මොකද හේතුව බෞද්ධ දර්ශනයේ තියෙන අංග 3ක්. එකක් තමයි ආගම. අපි හැමෝම බෞද්ධ වෙලා තියෙන උපතින් අපි ආගම මල් පූජා කරනවා, පහම්පත්තු කරනවා, වදිනවා. ඊට පස්සේ තියෙන දර්ශනය, ඊට පස්සේ තියෙනවා ලොජික්. ඉතින් ඕනෙම මේ ආගමක කෙනෙකුට බෞද්ධයෙක් වෙන්න පුළුවන්. ආගම පැත්තකින් අපේ බෞද්ධ ධර්මයේ තියෙන ආගම පැත්තකින් තියලා ඒගොල්ලන්ට ලොජික් එක ගන්න පුළුවන්. ලොජික් එකෙන් අපේ ජීවිතේ ඉස්සරහට ගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ෆිලොසොෆි එක ගන්න පුළුවන්. ඔය මේ පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය වගේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ පැත්ත අරගෙන ෆිලොසොෆි එක අරගෙන ඒගොල්ලන්ගේ ජීවිතය හදා ගන්න පුළුවන්. උදාහරණයක් දැන් ඉස්සලා අපි මේ කොවිඩ් ගැන කතා කළා. දැන් ඇත්තටම කොවිඩ් කියන එකනොත් අපිට මේ බෙහෙතක් මොකවත් ඕනේ නැහැ. මේ බුද්ධ දර්ශනය ඇතුලේ තියෙනවා. ඒක තමයි මයින්ඩ්ෆුල්නස්. ඒ කියන්නේ අපි මයින්ඩ්ෆුල් වුණා නම් අපිට මේකෙන් බේරෙන්න පුළුවන් නේ. දැන් කියන්නේ දැන් ඔගේ බේසික් එක තියෙන්නේ අත්වලින් අපේ ශ්වසන මාර්ගයට යන එකනේ. නේද? ඔය දෙක අතරේ තියෙන අපි ගැටීම නැවැත්තුවොත් අපිට මේ රෝගයෙන් අපිට ඈත් වෙලා ඉන්න පුළුවන්. ඒකම තමයි සෝෂල් ඩිස්ටන්ස්. ඒ දුරස්ථීභාවයෙන් ඉඳලා ඒකම අපේ අතයි මූණයි තියෙන එක පරිස්සම් කරගත්තොත් ඒ ඇති හොඳටම. ඉතින් ඒ ගැනීමුත් තියෙනවා නේ. කියන්නේ සම්පූර්ණ ප්‍රායෝගික දහමක් බුදුහාමුදුරුවෝ ලෝකෙට ගෙනාවේ. ඒ කාලේ ඒ ಭಾರತයේ තිබුණ අනිකුත් ಭಾರතය කියන්නේ මං හිතන්නේ මේ ඔය දර්ශනයට තෝතැන්නක් වෙච්ච ලෝකෙ තිබුණ බොහොම සුන්දර රාජ්‍යයක්. ඉතින් ඒක ඇතුලේ බුදුහාමුදුරුවෝ ගෙනාව විශේෂ දහමක්. ඒක තමයි දැන් රැඩිකල් උනේ. ඒ කියන්නේ පැවැත්මක් ගෙනාවා, භාවිතයක් ගෙනාවා.
ඒක එතෙන්ට රැඩිකල් වෙලා හැමෝම වැළඳ ගත්තා. ඊට පස්සේ යම් යම් ආක්‍රමණ නිසා ಭಾರತයේ බුද්ධහම ටික නැති වෙලා නමුත් අද ඉන්දියාව ඒ පැත්තට යනවා. දැන් ඉන්දියාව බෞද්ධ ඉන්දියාවක් කරන්න තමයි උත්සාහය කරන්නේ. මේ වෙනස් සබ්ජෙක්ට් එකක් සහ ආස සබ්ජෙක්ට් එකක් මේක ටිකක් මේ වගේ වැඩසටහනක් නොවුනා නම් මම දිගින් දිගට එල්ලි යනවා. මොකද මේ මම ඒක ඇස් දෙකෙන් දැකපු කෙනෙක්. මම මේ රටවල් සංචාරය කරනකොට අත්විඳි දෙයක්. ඉතින් ඒක ෆිලොසොෆි එකක් විදිහටද කොහොමද මේ මිනිස්සු ඒක ග්‍රහණය කරගන්නේ කියන එක අපිට සාකච්ඡා කරන්න තව දවසක අපි හමු වෙමු. ඒක වෙනම සාකච්ඡා කළ යුතු කාරණයක්. හොඳයි ප්‍රීත උතුරු අපි වෙන තව ගීතයකට යා යුතුව තිබෙනවා. සත්‍යගේ සප්තස්වර රිද්මය. මොකද කැලුම් මොනවද කරන්න යන්නේ? වෙනසක් කරනවලුද? ඈ මෙතන සත්ත පහකට ගණන් ගන්නද වාඩිලා හිටියා. ඒ කියන්නේ මම සින්දු කියන්නේ නැද්ද කියලාද? නෑ කියනවා කිව්වා. ඈ එහෙම පුහුණු වීමුත් ලොකුවට කරපො නැති ගීතයක් දැන් අපි අහමු. 1 2 3 4 अरे दीवानो मुझे पहचानो कहाँ से आया मैं हूँ कौन. अरे दीवानो मुझे पहचानो कहाँ से आया मैं हूँ कौन. मैं हूँ कौन, मैं हूँ कौन, मैं हूँ कौन. अरे तुमने जो देखा है तुम जाने जाना है. मैं हूँ वही वो मैं नहीं. लोगों की नजरों ने मुझको छुपाना है बातों में. मैं हूँ वही मैं वो नहीं. आवारा बादल हूँ सोता ही दादर हूँ दुनिया में कहता है कौन. अरे दीवानो मुझे पहचानो सारा पहचानो मैं हूँ डॉन. अरे यारों का वो यार हूँ यारों में ये जान लुटा दे तो. मैं हूँ वही मैं हूँ वही. दुश्मन का दुश्मन हूँ वो दुश्मन के चक्के चुरा दे जो. मैं हूँ वही मैं हूँ वही. तुम जानो ना जानो मैंने तो जाना है. महफिल में कहता है कौन. अरे दीवानो मुझे पहचानो सारा पहचानो मैं हूँ डॉन.
अरे दीवानो मुझे पहचानो जरा पहचानो मैं हूँ कौन मैं हूँ डॉन मैं हूँ डॉन मैं हूँ डॉन
වැඩේ හැබැයි ලොකුවටම කැලුමගේ සම්බන්ධයක් තිබුණා. කැලුම් ගැනනේ සින්දුවේ කිව්වේ. හැබැයි කැලුමෝ හිතුවට වඩා වැඩේ දුර දිග ගියා. මේ හර්ෂිගේ අම්මා ඇවිල්ලා ඉන්නවනේ. හර්ෂිගේ අම්මා දැන් මේ වළංගිනට පේන්නේ නැහැ. අය මේ නොපෙනෙන සීමාවේ ඉන්නවා. ටග්ගා නැගිටලා ඇවිල්ලා බලාගෙන හිටියා. කැලුම මොකද අපේ කෙල්ලගේ පුටුවේ නල්ලාගෙන කරන්නේ. දැන් මේ පුටුව මේමයි. මේ පුටුව එහාට මෙහාට මේ අපිට පහසුව සඳහා එහාට මෙහාට හැරෙන්න මේ එහෙම තමයි තියෙන්නේ. හර්ෂිගේ ප්‍රමාණයේ හැටියට හර්ෂි ඉතාමත් හොඳින් තමන්ගේ පාද දෙක පොළවේ රඳවා ගන්න පුළුවන්කම ලැබෙන නිසා නිතර මේ පුටුව එහාට මෙහාට කැරකෙනවා. ඒ ගායනයේදී එහාට මෙහාට යන එක වළක්ව ගන්න තමයි ඒ සම්පූර්ණ ගීතේ පුරාම කැලුම් මාරෙන්ට සිද්ධ වුණේ මේ පුටුව විලංගු ලාලා තියාගන්නේ. ඒ සහයෝගය නොතිබුණා නම් නේ. එනවා මේ දැන් ඉවර අන්තිම හරිය වෙනකොට මෙහෙට ඇවිල්ලා මේ වීඩියෝ අනේ මේ සහයෝගයෙන් වැඩේ සිද්ධ වෙන්නේ. right. අපි පොඩ්ඩක් මේ නැවත කතා කරමු ආදරේ ඕනෑ කෙරේ. දැන් සාමාන්‍යයෙන් අපිට ඔය විවිධ ලිරික්ස් හම්බුනාම ගීපද හම්බුනාම අපි ඒවට పూర్ව නිගමන වලට මේ ගීතේ මෙහෙම වෙන්නේ නැති මෙහෙම නිසා ලියවෙන්නේ නැති අපිට ඒ ඕනෑ තරම් උපකල්පන කරන්න පුළුවන් ඒ මුල් නිර්මාණකරුවන් හම්බ වෙන තාක්කල්. හැබැයි මුල් නිර්මාණකරුවා හම්බුනාට පස්සේ අපිට එහි සවිස්තරාත්මක තොරතුරු දැනගන්න පුළුවන්. මොකක්ද මාධවී මේ ගීතේ යටි අරමුණ? මොකක්ද මේ ගීතේ මේ ජැක්සන් මහත්මයා ලියන ගීතේ තේරුම මොකක්ද? මේ ගීතේ පදපේලිය එහෙම ගොඩක් සංකීර්ණ පදපේලියක් නෙවෙයි. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට රස විඳිනකොට තේරෙනවා මේ ගීතෙන් කියන්නේ. ඒ කියන්නේ හරිම සරලම කියනවා නම් ආදරේ ඕනේ කියලා මේ ලෝකෙට විශේෂයෙන්ම වීදි කොනේ හැංගිලා ඉන්න පුංචි මල් කැකුළු වලට. ඒගොල්ලෝ ආදරේ ඉල්ලනවා. හැබැයි ඒගොල්ලෝ ආදරේ හඳුනන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ හිතන්නේ පුංචි කාලේ ඉඳලා ඒගොල්ලන්ව අපචාරයට ලක් වෙලා එයාලා දන්නේ නැහැ ආදරේ කියන්නේ මොකක්ද කියලා. ඉතින් හරියට නිකන් කවදාවත් චීස් කාපු නැති කෙනෙකුට චීස් කෑල්ලක් දුන්නොත් ඒගොල්ලෝ හිතන්නේ ඒක සබන් කියලානේ. කනකොට ඒ වගේ රහක් මොකද ඒගොල්ලෝ සබන් කැවිලා ඇති නානකොට. එතකොට ඒ වගේ අර ආදරේ හඳුනන්නේ නැහැ ඒගොල්ලෝ. එතකොට අපි එහෙම කෙනෙකුට ආදරේ නොදී හැදුවොත් පුංචි කාලේ ඉඳලා ඒ අය ලොකු වුණාට පස්සේ බිහි වෙන වැඩිහිටියා සමාජයට වගකීම් සහගත වැඩිහිටියෙක් වෙන්නේ නැහැ කවදාවත්. ඒක නා දන්නේ නැහැ තව කෙනෙකුට ආදරේ දෙන්න. ඉතින් ඒක දංගලක් වගේ දිගින් දිගට යනවා. මේ සමාජයේම ඒකෙන් කිලිටි වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ පුංචි මල් කැකුළු වලට වීදි කොනේ අසරණ වෙච්ච දරුවන්ට ආදරය කරමු කියන එක තමයි ආදරේ ඕනෑ කිරේ කියන ගීතයෙන් අප්පච්චි ලියලා තියෙන්නේ. ඇඩ්‍රස් නෑ චිත්‍රපටය බලලා තියෙනවා නම් ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ තියෙන්නේ මේ වගේ අදහස් තමයි. දරුවන්ට සීමා නොවි මේ අදහස තමයි තියෙන්නේ මේ වීදිය සහ මේ ඒ ස්ට්‍රීට් චිල්ඩ්‍රන් ස්ට්‍රීට් ලයිෆ් කියන එක ගැන තමයි ඒ චිත්‍රපටයත් නිර්මාණය වෙලා තිබුණේ. අපි නොදන්නා පාතාල ලෝකය මේ දේවල් ගැන. ඉතින් ආදරේ ඕනෑ කිරේ ගීතෙන් කියන්නේ එවැනි සමාජයකට පවා ආදරේ ඕනේ කියන එක. මේ ගීතේ රූප රචනය කරෙත් අපච්චිම තමයි. ඒ දරුවෝ කවුද? ඒ දරුවෝ ගැන හුඟක් දෙනෙක් මගෙන් අහනවා. මේ දරුවෝ ඇත්තම වීදි දරුවෝද කියලා අහනවා. එතකොට කොහෙන්ද මම මේ අයව හොයාගත්තේ කියලා අහනවා. මధుවන්ත භාතිය කියන ඊටාම දක්ෂ නර්තන වින්‍යාස අධ්‍යක්ෂකවරයා මම මතක් කරන්න ඕනේ. මధుවන්ත භාතිය තමයි මට මේ දරුවන්ව හොයලා දුන්නේ. මේ දරුවෝ මధుවන්ත භාතියගේ නැටුම් පන්තියේ ගෝලයෝ. මේ ළමයි මේ ලස්සනට රඟපානවා වගේම උඩකරණම් ගහනවා, පිනුම් ගහනවා, නටනවා, හරිම දක්ෂයි. ඒ වගේම හරිම ඇක්ටිව්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ දරුවෝ හරිම හොඳයි. ඒ කියන්නේ හරි විනයගරුකයි. මම පුදුම වුණා. ඇත්තට මේ කියන්නේ උන් හරි දඟයි. හැබැයි මාර හොඳයි. ඉතින් ඒ කියන්නේ ඒ විනය මම හිතනවා වාතියගේ අනුදැනුමත් ඇතිව ඔහුගේ මඟ පෙන්වීමත් එක්ක ගුරුගෝල සම්බන්ධතාවයේ ගරුත්වයත් රැකගෙන නමුත් වාතියත් ඒ දරුවන්ගේ තැනටම වැටිලා ඒ දරුවන්ට කරන්න ඕන දේවල් කියලා දෙනවා. එතකොට මගේ ගීත නිර්මාණය දවස් 3ක රුගත කිරීම තිබුණා. ඒ දවස් 3ේදීම හරිම ආරක්ෂිත විදිහට අපි රේල් පාරවල් වල ෂූට් කරා. ඒ හැම තැනකදී මේගොල්ලෝ හරිම ආරක්ෂිත විදිහට අපි කියන දේ අහලා එළියට ඇවිල්ලා දින කෑමක් වුණත් කන්න ඉස්සලා බලනවා එහා පැත්තේ කෙනාට කන්න හම්බුණාද කියලා. එහෙම ඒ තරම්ම සංවේදී දරුවෝ ටිකක් තමයි මගේ නිර්මාණයට එකතු වුණේ. ඉතින් නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ මොකද ඒ තරම් විශාල පිරිසක් හිටියා. ඒ හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතියි. මధుවන්ත භාතිය මල්ලි ඔයාටත් ගොඩාක් ස්තුතියි. ඉතින් මේ රූප රචනය ගැන හුඟක් දෙනෙක් කියනවා මේක චිත්‍රපටයක් වගේ. කෙටි චිත්‍රපටයක් බැලුවා වගේ හැඟීමක් දැනෙනවා. මේ වගේ අදහස් මට ගොඩාක් අහන්න ලැබුණා. මං හිතන්නේ ඒකට හේතුව තමයි මේ නිර්මාණය ඇත්තටම චිත්‍රපට නිර්මාණකරුවන් විසින් තමයි බිහි කළේ. ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළේ. සහය අධ්‍යක්ෂණය කළේ සරත් සේනාරත්න. නිෂ්පාදනය කරේ හැරල්ඩ් අයියා සහ දිනුෂා අක්කා එකතුව. ඊට පස්සේ කැමරා අධ්‍යක්ෂණය කළෙත් ගාමිණී අයියා. මේ හැම කෙනෙක්ම ලංකාවේ ඉතාම ප්‍රවීණ
සිනමාව හා සම්බන්ධව වැඩ කටයුතු කරන අය. ඉතින් ඒ හා පරිශ්‍රමයක් යොදලා ඒ වගේම පසුබිමක ඒ වගේ පසුතල නිර්මාණවල ඒ වගේම ඉහළ තාක්ෂණයකින් තමයි මේ රූප රචනය නිර්මාණය කරන්නේ. ඔය වීදි දරුවෝ ගැන කියපු නිසා විශේෂයෙන් ළමා ශ්‍රමිකයන් සහ වීදි දරුවෝ ගැන විශේෂ අවධානයක් යොමු වෙන්නට ඕනේ. ළමා ආරක්ෂණ අධිකාරිය තියෙනවා. මේ නිතර කොළඹ මෙහෙ යනකොට මේක පිට පළාත්වල අඩුයි. මේ නාගරික සීමාවන් තුල අනන්ත අප්‍රමාණ අපි සියලුම දෙනා අත්දැකීම් විදියට ලබලා තියෙන දෙයක්. ඔබ බලන්න කලර් ලයිට්ස් ගාවේ එහෙම මොන හේතුවක් නිසා කොහොමද දන්නේ නැහැ අය ඒ තත්ත්වයට වැටුනේ. සමහර දරුවෝ වඩාගත් අම්මලා ඉන්නවා. එයාලා අම්මලා විය හැකි දරුවන් අත දරා සිටින නිසා. පුළුවන් නම් කිසියම් දේශපාලනික මැදිහත් වීමක් හෝ කිසියම් සමාජීය මැදිහත් වීමක් හෝ කිසියම් පුද්ගල මැදිහත් වීමක් හෝ හරි විදියට නිවැරදි විදියට යොමු කළා අර ඒ අය මුදල් අතපාල සල්ලිලන අවශ්‍යතාවය කුමක් වුවත් බඩගින්නට වෙන්න පුළුවන් ඔවුන්ගේ සමාජ විෂමාචාර කටයුතු සඳහා වෙන්න පුළුවන් අවශ්‍යතාවය කුමක් වුවත් පුළුවන් නම් ඒ අතේ ඉන්න දරුවා එතනින් ඉවත් කරගන්නට යම්කිසි වැඩපිළිවෙලක් කරන්න. මොකද හේතුව සමහර විට ඒ සිටින කාන්තාව සියල්ල සමස්තය නොවේ. ඔබට අතපාන අය අතර දරිද්‍රතාවය නිසා අතපාන කෙනෙකු සිටියා විය හැකියි. නමුත් බැලු බැල්මට පේනවනේ නේ අපි ඇස්කම් කටේ දාගෙන යන්නේ නැහනේ නේ. අපිට බැලු බැලුවම තේරෙනවා මෙයාගේ මූඩ් එක මොකක්ද කියන එක. වෙලාවට දරුවෝ ඉන්නේ නිර්වින්දනය වෙලා. නිර්වින්දනය වෙලා. ඒක හොඳට බැලුවම පේනවා ඒ ළමයා මෙලෝ ආතබූත නැහැ. 100ක් කල්පනාවක් නැහැ. මත් වෙලා වගේ ඉන්නවා. අපිත් ඕ පෙනිපෙනි කීයක් හරි අතර මිට මුළු කරලා යනවා. හැබැයි මේක මහා ඛේදවාචකයක්. ඒ අම්මලාට එසේ වීම හෝ තාත්තලාට එසේ වීම අපිට අදාළ නැත. එය වෙනම විශ්ලේෂණය කළ යුතු සහ එය සමාජ විද්‍යාත්මක පසුබිමක් තුළ නිර්වචනය කළ යුතු සහ උත්තර හෙවන්න ඕන ප්‍රශ්නයක්. හැබැයි අර දරුවන්ට එහෙම වෙන්න දෙන්න එපා. කවුරු හරි මේ වගේ කිව්ත් මේ වෙලාවේ බලනවා නම් අඩුම තරමේ 7 notes වැඩසටහනේ මෙහෙම දෙයක් කිව්වා කියලා හෙට ඉඳන් හරි මතුයම් අනාගතයේ ක්ෂණිකව ඒ දරුවන් වෙනුවෙන් වැඩ පිළිලක් හදලා ඒ අය එතනින් ගලවා ගත්තොත් සහන වටනවා. මොකද නැත්තම් ඒ දරුවෝ පව් ඒ රටේ අනාගතය. රයිට්. අපි ලක්ෂ්මන් මහත්තයත් එක්ක පොඩ්ඩක් කතා කරමු. සාමාන්‍යයෙන් අපි දකින අනිත් මැණික් ව්‍යාපාරිකයෝ වගේ ඔබතුමාගේ අතේ නිල් මැණිකක් තියා වෛරෝඩියක්වත් නැහැ. හැබැයි ඔබතුමා පරම්පරාවෙන් මැණික් ව්‍යාපාරිකයෙක් නේ? ඔය කියන්නේ පරම්පරාවෙන් කියන්නේ මම මැණික් ව්‍යාපාරිකයෙක් මේ ක්ෂේත්‍රයට එන්න කලින්. ඒ කියන්නේ ගම්පලාත රත්නපුරේද? නෑ මගේ තාත්තගේ මිත්‍රයෝ ඉන්න මිතුරෙක් හිටියා විජයනායක කියලා. මාමා කෙනෙක්. ඒ විජයනායක මාමා ඒ තැන තමයි මම මැණික් කර්මාන්ත ඉගෙන ගත්තේ. මැණික් ඒ මුළු පාසල හැරගිය ශිෂ්‍යයින්ට පූර්ණ කාලීන පාඨමාලාවක් තිබුණා මේ ටෙක්නිකල් කොලෙජ් එකකින්. ඊපස්සේ මම ඒක මුළු දිස්ත්‍රික්කයෙන් පළවෙනි හැරියට පාස් වුණා. ඊට පස්සේ මම කියන්නේ කැපීම උපදැමීම ඉගෙනගෙන අවුරුදු 11ක්ම කහවත්තේ මේ මැණික් වෙළඳ ව්‍යාපාරිකයෙක් හැටියට තමයි හිටියේ. ඒ ඉන්නකොට තමයි මම මේ ඔය විජය කුමාරතුංග ධර්මසේන පතිරාජ වගේ අය මගේ ගෙවල් ළඟ ඉන්න පොල්ලෙන් කොට මම ඉතින් සතියන්තයේ ගෙදර එනකොට ඒගොල්ලෝම හම්බ වෙනවා. ඊට පස්සේ ඒ ඉන්න අතරේ තමයි මේ භීෂණය ආවේ 89. 89 භීෂණය එද්දි මම කොළඹට සංක්‍රමණය වුණා. මොකද ඒ පැත්තේ ඊටාම දරුණු විදිහට මම ඒත විජයගේ පක්ෂයේ සම්බන්ධීකරණ ලේකම් වෙලා හිටියා. පස්සේ මේ මරණ හේතුවෙන් තමයි මම කොළඹට ඇවිල්ලා පතිරාජත් එක්ක එකතු වෙලා මේ කඩුල්ල පටන් ගත්තා. ඉතින් මෙයාගේ අප්පච්චි හම්බුණා. හරි ඉතින් ජුණ්ඩයියා. ඔව්. මේ ජුණ්ඩයියා. ජුණ්ඩයියා. ජුණ්ඩයියා අදටත් මතකයි. මිනිස්සුන්ට. ඉතින් මේ තාමත් මැණික් ව්‍යාපාරයේ දෙන පුතා දැන් හවුලේ ඉන්නවා. මගේ ඉතින් 2000 තාත්තා මරණයට පස්සේ පිටකොටු ව්‍යාපාරයක් තියෙනවා. තාත්තගේ ඉතින් ඒක කරගෙන යනවා. ඉතින් එහෙම තමයි මේ ජීවිතේ ගත වෙන්නේ. තව ගීතයකට යන්න. ප්‍රිය හිතවතුනි මේ සත්‍යයේ සප්තස්වර රිද්මය 7 notes. 1 2 3 1 2 3 ඉමන් හරින දියඹ දිගේ සුසු හෙළන වෙරළයි මේ බැස යන හිරු අදැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස් පුරා රටා මවනවා.
බර මුදු සුව රැඳබුණ තොල් පෙති කල් හඩගාලන ආදරයද මේ නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ විමන් හරින දියඹ දිගේ සුසු හෙළන වෙරළීමේ බැස යන හිරු අදැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා මාධවී සාමාන්‍ය ඔය ගීතය මේ ඔය බල කරලා ගායනා කරගන්න ගීතයක්. රත්නාලාල්නි ජයගුඩි මහත්මිය හම්බුණු ඕනෑම අවස්ථාවක එය මෙවැනි වැඩසටහනක වූවා නොවුවා අදාළ නැත. ඒ තරමටම අපි මේ
වින්දනයට පත් කරපු ගීතයක් මේ මේ ගීතය. ගීතය මට ගායනා කරන්න කියලා ආරාධනා කරේ ධනංජය සිරිවර්ධන අයියා. පසුගිය දිනයක ඔහුව මට මුණ ගැහුණු වෙලාවක ඔහු තමයි යෝජනා කරේ නංගි මේ සින්දුව මේ රත්නානන්දගේ රත්නක්කා කියලා ඔහු කිව්වේ. මගේ ගුරුතුමියක්. රත්නාලාල් නිජයකොඩි කියලා කියන්නේ විසාක විද්‍යාලයේ මම ඉගෙන ගන්න කාලේදී හිටපු සංගීතාචාර්යවරිය. ඉතින් රත්නනන්දත් රත්නශ්‍රී විජේසිංහයන් රචනා කරපු, ඔස්ටින් මුණසිංහයන් සංගීතවත් කරපු මීරු සරවසන්තයේ ගී වැඩසටහනට මේ ගීතයත් මගේ අම්මයි අප්පච්චි ගායනා කරන මේ අවුරුදු ගීතය අපි හැමෝම දන්න ලන්දේ උකුල උඩ ගීතයත් නිර්මාණය වුණේ එකම වෙලාවේදී. ඉතින් ඒ ගීත දෙකටම එකම වයස. ඉතින් ඒ මතකයත් මට මේ ගීතයත් එක්ක තියෙනවා. මං ඉතින් අර ධනංජයගේ ආරාධනාව පිළි අරගෙන තමයි ගායනා කරේ. නමුත් ගායනා කරනකොට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වාද්‍ය වෘන්දය. මේ තරම් හොඳට අර ඔයා කලින් කිව්වා රාජ් කියලා කියන්නේ මේ අන්තර්ජාතික සංගීත අධ්‍යක්ෂකවරයෙක් කියලා. ඉතින් හේව් සංගීත අධ්‍යක්ෂකවරයාව නිර්මාණය කරපු මගේ ගීත මේ තරම් ප්‍රශස්ත විදිහට වාදනය කරා කියන එක ලයිව් මටත් ඒක අදහ ගන්න බෑ. සහ මම පළවෙනි වතාවට තමයි මේ විදිහට මේ විඳින්මින් ඒ ගීතය ගායනා කරේ. ඔව් මොනවාද නංගි මේ වැඩ ඉවර කළ ගියාම ගොඩක් දවස් රහුමාන්නේමත් කතා කරනවා දැන්. ඔය හින්දි ගීත වලට එම් බෑක් නේ මනෝත එළි වෙනකන් ඉඳන්නේ නැහැ. ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ ශශික මනෝජ අයියා මේ හැම කෙනෙක්ම මොකද කිව්වේ? ශශික හරි ශශික හරි ඕකේ. මනෝජ අයියා. මනෝජ අයියා. ඌ නැතුව මනෝජ අයියා. එනේද හිෂාන් කිරිදරුව වගේ තමයි කියන්න වෙන්නේ වාට අයියා කියන්නේ. නෑ ඇත්තටම ඒක වා කියන එක හරියට හරියි. මෙතෙන් එන ගොඩක් අය මේ ඇප්‍රීෂিয়েට් කරන කාරණයක් විශේෂයෙන් මනෝජ් ඉන්නවා නම් ඕනෑම කෙනෙකුට ඒ කියන්නේ ගායනය ප්‍රගුණ කළා නොකළා ඕනෑම කෙනෙකුට කම්ෆර්ටබල් කියන එක. ඒ කියන්නේ සමහර මෙතන එන වෘත්තිකයෝ ඉන්නවා, සමහර නළු නිළියෝ ඉන්නවා. ඒ අය වෘත්තිමය වශයෙන් ගායන හැකියාව කියන්නේ ගයන්න පුළුවන්. හැබැයි උන් ඒක දීර්ඝ කාලින නොයදෙන දෙයක්. හැබැයි මනෝජ්ට ඒ බැක්කන විදිහත් එක්ක සෑහෙන සාර්ථකත්වයකට පත් කරගන්න පුළුවන්. එන ආඩිස්ලා අපහසුතාවයට මනෝජ් පත් කරන්නේ නැහැ කියන එක ඒක මම හිතන්නේ මුළු ලංකාවම දන්නවා. රයිට්. අත්පොඩියක් නේද? ඒ වගේ වෙලාවල දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් එක්ක අත්පොඩිය තියෙන්න ඕනේ ආරට. එතකොට තමයි ආර ඉස්සරහට දුවන්නේ. රයිට්. හර්ෂි කියනද මාලා කියන්නද? හර්ෂි. රයිට්. හර්ෂි කියන දැන් ඔයාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ඉවරයිද? මොනවාද ෆයිනල් ඉයර් නේද? ෆයිනල් ඉයර්. ඉතින් මේ දවස්වල මගේ ස්ටඩීස් පැත්තෙන් මගේ යුනිවර්සිටි එකේ වැඩ කටයුතු ටික කරගෙන ඉන්නවා. ඉතින් ඒකේ විශේෂයි කියන්නේ මේ දවස්වල ඇත්තටම අපිට රයිටින් එක්සෑම් අඩුයි. අපේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක විදිහට අපි කරන්නේ අය ෆිල්ම් එකක්. ඉතින් අපේ ආශාකිත් ඉන්න අපේ ෆිල්ම් එකේ. ඉතින් අපි ඉතින් කවුන්සලින් කරේ ඔයාලා ඒ කියන්නේ කැම්පස් එකේ ළමයිමද? ඔව්. ඉතින් මේ හරි සතුටුයි අද ආශාකිත් එක්ක මට වැඩසටහනට එන්න ලැබීම ගැන. ප්ලෑන් කළාව නෙමෙයි නේ? ප්ලෑන් කළාව නෙමෙයි. මට මනෝජ් අයියාගෙන් මම කියන්නේ මම ට්‍රේලර් එක දැක්කම මම අම්මටත් කිව්වේ අද ආශාක්කි ඉන්නවා කියලා. ඒතර මේ හරිම සතුටුයි. එක මිනිහෙක් හම්බෙන්නේ නැහනේ මනෝජ් අංකල් කියන එක පුදුම වැඩක් අප්පා. පුදුම වැඩක් නේ? කිසි කෙනෙක් හම්බෙන්නේ නැහනේ. ඔහේ හරි වාසනාවන්තයා නේ. තව එහෙමම ලැබෙන්න ඕනේ. හා කියන්න කොහෙන්ද ඉතින් ඒ වැඩ කටයුතු එක තමයි මේ දවස්වල ඉන්නේ. කවුද ඩිරෙක්ට් කරන්නේ? කවුද ප්ලොට් එක කොහෙන්ද? ඒක අය අපේ කැම්පස් එකේම අපිම තමයි කරන්නේ. පිටින් කවුරුත් ගන්නෙ නැහැ. ඒ කියන්නේ පිටින් වැඩ කරන්න ඩිරෙක්ට් කරන්න ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා මුකුත් කවුරුත් පිටින් ගන්නෙ නැහැ. අපේ ශාස්ත්‍රයේ කවුරුත් නැහැ. අපිම තමයි මගේ යාළුවෙක්ගෙම තමයි ස්ක්‍රිප්ට් එකත් අපිම තමයි හැමදේම කාස්ටිං කරලා හැමදේම කරන්නේ අපි විසින්ම. ඒක තමයි විශේෂත්වය. යුනිවර්සිටි එකෙන් පළවෙනි වතාවට තමයි මේ ෆිල්ම් එකක් කරන්නේ. දැන් මේ ඉන්ඩස්ට්‍රියේ ඉන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට මේ ඒ කියන්නේ වැඩ කරලා ලබා ගැනීම අත්දැකීම් ඇරෙන්න විශ්වවිද්‍යාලයකින් හෝ ඒ පිළිගත්තු ලංකාවේ ආයතන ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ කතා කරන රංගන පාසලක් නැහැ. අඩු වැඩි වශයෙන් දැන් ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයාත් එක්ක ගිහිල්ලා පැය භාගයක් කතා කරගත්තොත් පුස්තකාලයක පොත් තුනක් බැලුවා වගේ මහ විශාල දැනුම් සම්භාරයක් ඔකටියට ගන්න පුළුවන්. හැබැයි එහෙම ඇරෙන්න ආයත ඉන්ස්ටිටියුට් විදියට තියෙන ඒවා හරි අඩුයි ලංකාවේ. දැන් ඔයා ප්‍රොෆෙෂනල් එක විශ්වවිද්‍යාලයකින් ඒ අධ්‍යාපනය ලබන කෙනෙක්. එතකොට ඒක ඔයාගේ රංගන වැඩ කටයුතු වල කොච්චර දුරට පහසුවක්ද? ඇත්තටම අයියා මෙහෙමයි මට ඒ කියන්නේ යුනිවර්සිටි එකට යන්න ඒ ප්‍රවේශ වීමත් එක්ක තමයි මට රංගන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබෙන්නේ. මම අල්ලගන්න පුතේ පොඩ්ඩක්. හරි. I think ඇත්තටම මම කරන්නේ ඩ්‍රාමා නෙමෙයි ෆිල්ම් and ටෙලිවිෂන්.
මේ ඉතින් ඒකත් එක්ක ඇත්තට මට රංගනයට වැඩි ගොඩක් දේවල් ඩිරෙක්ටිං, ස්ක්‍රිප්ට් රයිටිං, ඩයිටිං, මේකප් මේ හැමදේම මම යුනිවර්සිටි එකෙන් ඉගෙන ගන්නවා. ඉතින් ඇත්තටම ඒක මං හිතනවා මං හරි වාසනාවන්තයි මේ ශාස්ත්‍රයේ ඉන්න ගමන් මට විශ්වවිද්‍යාලයෙන් මගේ උපාධිය හදාරන්න ලැබීම ගැන. ඉතින් මගේ අනිත් යාළුවන්ටත් මං හිතනවා මේ අපි ඊළඟට කරන වැඩේ ලොකු එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා මගේ යාළුවන්ටත් මට විතරක් නෙමෙයි. ඉතින් එයාලත් තව ඉස්සරහට උපාධි ඉවර කරලා මේ ශාස්ත්‍රයේ ඉන්න ලැබෙන්න කියලා මං හැමෝටම විශ් කරන මගේ යාළුවන්ට. ගෝල් එක කොහෙද වගේ? මන් දන්නවා කොතනද දෙන්නේ කියලා. ඕස්ට්‍රේලියාව නෙවෙයි. නෑ මෙයා මේ ළඟදී පත්තරයකට කියලා තිබුණා මේ සියල්ල අතහැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න තියෙන්නේ. පෞද්ගලික දේවල් ගැන මම ඕනට වැඩි හර උස්සන්නේ නෑ. නමුත් එහෙම ගියොත් ඔය ඔක්කොම දේවල් ඈ කපපු දර ඔක්කොම ගඟට දැම්මා වගේ වැඩන්නේ. ඈ නෑ. අපෝ තව කල් තියෙනවා. කල් තියෙනවා. හැබැයි කලනේ යුනිවර්සිටි එකකින් ෆිල්ම් එකක් කළා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. ඔය කියන්නේ ෆිල්ම් එක කරා ගම්පොඩි කියලා. ඔව් වියස් සිදුරු කරා අර මේ කැම්පස් එකේ අර ෆයිනල් ස්ටුඩන්ට්ස් ඔව් කරන පළවෙනි තාව. ලක්ෂ්මන් මහත්මයා විවිධ චරිත හම්බෙලා තියෙනවා. දුණ්ඩయ్య ගත්තම ඒතොර අපි විවිධ කතා කරන චරිත කීපයක් තියෙනවා. ඒ ඇරෙන්න පහුගිය කාලේ සිනමා නිර්මාණයක් විතර ආපු DS චරිතය. ඉතින් විවිධ අවස්ථාවන ඔබතුමාට හම්බෙලා දෙනවා. ඒ අතර කොහේ හරි තැනක ඔබතුමාට තියෙනවද මෙන්න මේ වගේ කැරක්ටර් එකක් මට තාම හම්බෙලා නැහැ හෝ ඒ වගේ දෙයක් කරන්න ඒ කියන්නේ මේ ජාත්‍යන්තර නිර්මාණ බලනකොට ලංකාවේ නිර්මාණ සංසන්දනය කරනකොට මෙහෙම දෙයක් මෙහෙම කෙනෙක්ගේ චරිතයක් මට තිබුණා නම් හොඳයි වගේ එහෙම අදහසක් කාදාරියයි තියෙනවද? එහෙම දැන් මේ මට හිතෙනවා දැන් මං කරොත් ඒක ගැළපෙයිද නැද්ද කියන එක තේරෙන්නේ නැහැ මට හරියට. හාමුදුරු කෙනෙක්. ඒ කියන්නේ මට දවසක් කෙනෙක් කන ගැහුවා ලොකු සිනමාකරුවෙක්. මම ඒකට යන්න උන්නේ නැහැ මට. මොකද දින ප්‍රශ්නයක් නිසා. නමුත් ඊට පස්සේ ඒක ඊටාම ඉහළ නළුවෙක් කරා තව. ඒක හොඳ විමර්ශන විචාරයකට ලක් වුණා. ඊට ඉහළ රංගනයක් කියලා. නමුත් සමහර විට මම මේ කරා නම් වෙනත් එකක් කියලා තව අය කිව්වා. එහෙම තමයි මට තාම එහෙම එකක් හම්බෙලා නැහැ. ඉතින් මම සමහර වෙලාවට මට හිතෙනවා එහෙම වුණාම මොකක් හරි අමුතු එකක් ඇති කියලා එකයි. එහෙම. වැඩියෙන්ම අමාරුවෙන්ම මහන්සි වෙලාම කරපු චරිතය මොකද්ද? මේ ළඟදී යනවා එකක් මහ පොළොව. ඒ කියන්නේ මේ හුඟක්ම අමාරු කරලා ඒ කියන්නේ මේ කැලේ තනිකරම ඒ කියන්නේ හුඟකට මේ අපච්චිත් කරපු කඩුල්ල වුණත් ඒ කාලේ ඉඳලා අපි හැම එකකටම අපි පූර්ණ දායකත්වය දෙනවා චරිතය සාර්ථක කර ගැනීමට. ඉතින් ඒ වගේ අමාරු ඒවා ඉන්නේ කැලෑවල වලට ගියාම තමයි ගොඩක් වෙලාවට. වනස්පති එතකොට ඒ වගේ වනස්පතිත් කරේ සුදත් මහදිවුල්ල. ඒ වගේ අර මේ තියෙනවා ඒ කතන්දරවල ඒ කියන්නේ ගංගාවල පිහිනන්න ඔය කළු ගංගේ අපි ඒ වගේ දේවල් සෑහෙන මේ අමාරුවෙන් කරපු දේවල් තියෙනවා. ඉතින් ඒවා හරි සුන්දරයි මතක් කරනකොට. ඒවා ඉතින් සුන්දරයි කියලා දැන මගේ අර යන්නේ කොහොමද දෙයියනේ. මේ එතකොට තමයි වෙලාවල් අයියෝ. කරන්න දැන්න තව ගීතයකට යන්න සිද්ධ වෙනවා. අපේ ඒතොත් අපිත් එක්ක ඉන්න අනුග්‍රහක ආයතන කීපයක් හැදෙන රටේ හදන පාට මල්ටිලැක් ඒ වගේම men LED අඳුර මකන සොඳුරු එළිය SB fashion විවිධ මෝස්තර ඒකාන්ත අපිරිම ළමා ඇඳුම් ෆියෝඩල් කිරිතේ තත්ප්‍රතිහීන රසවත් කිරිතේ එකක් අපේ රටේ විෂ බීජනාශක දේරය මෙඩි ටෝල් 1 2 රසුනේ රැස් විහිදෙන්නා මහසාතුමානෝ විදුරස්නේ වැඩ ඉන්නා මහ බෝධි මුලේ රාසී සදෙව්ලො සුරනා ගුණ ගීත නාදදී අහසේ සුරංගනාවෝ මනරම් රැඟුම් දිදී පුදනා සඳෙහි දෙව්ලෝ මල් වැස්ස වහින්නා මහසාතුමානෝ රස්නේ වැඩ ඉන්නා මහ බෝධි මුලේ වෛශාඛ්‍ය චන්ද්‍රකාන්ති කුසුම් මලානී කවි
ශ්‍රීකාන්ති පානාති ලොවේ ඒකලෝකදී ශ්‍රී ශාන්ති පානාති ලොවේ ඒකලෝකදී තිලොවේ ඒකලෝකදී නවනීල පීත ආදී බුදු රැස් විහිදෙන්නා භගවත් මහා සත් පව් කෙලෙසුන් පරදන්නා මහබෝධි මුලේ විදුරසුනේ රැස් විහිදෙන්නා මහසාතුමානෝ විදුරස්නේ වැඩ ඉන්නා මහබෝධි මුලේ जाति जाति पिरु उतुम पारमी गंभीर ज्ञान महिमेन लोनात माहिमी गंभीर ज्ञान महिमेन लोनात माहिमी तुम लोनात माहिमी जगदेश महामंगल विसंगे सुपतन्ना भगवत महासत संबुदु विवड इन्ना මහබෝධි මුලේ විදුරසුනේ රැස් විහිදෙන්නා මහසාතුමානෝ විදුරස්නේ වැඩ ඉන්නා මහබෝධි මුලේ ඔබේ දෙපා ළඟ
ආශා වැඩි කැමැත්තක් තියෙනවා නේද චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ ගීත ගායනක. මම මයික් එක දාගන්න අතර මම කතා කරන්න. මේ මගේ අරුණු කමර්ෂල් බ්‍රේක් එකට ගිය වෙලාවේ මගේ අරුණු ගීතයක් තියෙනවා අපිට විස්තර කතා කරන්න බැරි. මහා බෝධිමුලේ ගීතය ලක්ෂණ මහත්තයෝ. ටිකක් වෙනස් විදිහේ ගීත දෙකම තෝරගත්තේ. ඔය ඊටාම මේ පැරණි ගීතයක් ජොහර්ෂ කියලා වැඩි කවුරුත් අඳුරන්නේ නැති ගායකයෙක්. ඒ හොයලා බලාගෙන ගියාම ඒකත් ඉන්දිය මේ තනුවක්. මේ ඕක මට කියන්න මේ හේතුව නේ දවසක් මනුජ්ජව අයියේ සින්දුවක් කියමු නේද කියනකොට මම පොඩි කාලේ ඔය මේ තාත්තා අපේ දේශපාලනයට සම්බන්ධ කෙනෙක් ලංකා සම සමාජ පක්ෂයේ. ඒගොල්ලෝ දවසක් මේ කතරගම පැත්තට සංචාරයක් යද්දී විනෝද චාරිකාවක් මමත් පොඩි එකා වයස අවුරුදු 9ක් වගේ ඇති මට මම ඒ බස් එක නැගලා ගියාම ඒ බස් එක නැවැත්තුවා ඇඹිලි පිටියේ. මට හොඳට මතකයි ඒ කාලේ ඇඹිලි පිටිය කියන්නේ තන්නි කරම දූවිලි තන්නි කරම කැලයක් වගේ තියෙන තැනක්. ඒ කියන්නේ 1964 වගේ කාලේ. හරි. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ දැන් මම බස් එකේම හිටියේ. ඒගොල්ලෝ බස් එකට නගිනකොට ඔය ගීතේ ගායනා කරගෙන තමයි නැග්ගේ. මගේ ඕක මතකේ තිබ්බා මම කොහෙන්ද මේක අල්ලගන්නේ හොයන්නේ කී ඉන්නකොට දවසක් ඔය මනෝජ් කියපු වෙලාවේ අයියේ සින්දුවක් කියවුවාම අයි මල්ලි මෙහෙම එකක් තියෙනකම හරි කියමු කියලා ඔය අපි කිව්වා කීප තැනක ඕක. ඉතින් මේ ඒකම තමයි ඒක හම්බුනේ. හරි. මම පොඩක් කැල්කියුලේට් කරලා උපන්දිරේත්. මගේ 55 යවුවානේ 55. රයිට්. අපි පොඩ්ඩක් යනවා අපිට අලුත් වචනයක් වුණා. කමියුනිකේෂන් ආර්ට්ස්. ඒක විශ්වවිද්‍යාල මට්ටමින් හදාරනවා. මොකක්ද කමියුනිකේෂන් ආර්ට්? කමියුනිකේෂන් ආර්ට් කියන්නේ අලුත් සබ්ජෙක්ට් එකක්. මේක මහා විශාල සබ්ජෙක්ට් එකක්. මේකට මේ සබ්ජෙක්ට් එකට එකතු වෙනවා ලැන්ග්වේජ්. අප කොමියුනිකේෂන් වල සංනිවේදනයේ අපි ප්‍රධාන වශයෙන්ම භාෂාව පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ වර්ඩ්ලස් කොමියුනිකේෂන් තියෙන භාෂාව නැති අපි අර බොඩි ලැන්ග්වේජ් වලින් කතා කරනවා. දැන් අර ඔළුව වන්නනවා භාෂාවක් නැහැ නේ. ඉතින් එතකොට ඒ භාෂාව නැති ඒකම දැන් අලුතෙන් සංනිවේදනයට එකතු වෙනවා සෝෂල් මීඩියා වගේ දේවල්. ඉතින් මේ හැම දෙයක්ම එකතු කළාම විශාල පරාසයක තියෙන සබ්ජෙක්ට් එකක් තියෙනවා කොමියුනිකේෂන් ආර්ට් කියලා. මේ සංනිවේදන මාධ්‍ය භාවිතා කරලා කොහොමද ඉෆෙක්ටිව් කොමියුනිකේෂන් එකක් කරන්නේ කියලා. ඉතින් ඒක තමයි කොමියුනිකේෂන් ආර්ට් කියලා කියන්නේ. ඉතින් අපිට මේක හැම පැත්තටම ඇප්ලයි වෙනවා. දැන් අපි ඒ කාලේ ඉස්ලාම ඔය මේ කොමියුනිකේෂන් කියලා කිව්වහම අපි වර්බල් කොමියුනිකේෂන් ඒ කියන්නේ භාෂාව ඩිවෙලොප් වෙන කාලේ රමාන වර්ගයේ මුල් කාලේ වගේ යම් දේවල් තිබුණා. ඉතින් ඒ වගේ දැන් ඩිවෙලොප් වෙලාට භාෂාවත් එක්කම තව එකතු වෙන දේවල් තමයි භාෂාවත් වෙනස් වෙනවා. භාෂාවට අලුත් වචන එනවා. දැන් සිංහල භාෂාවට අලුත් වචන එනවා. ඉංග්‍රීසි භාෂාවට අලුත් වචන. ඒවත් එක එකතු වෙලා ලොකු මේ ලින්ග්විස්ටික්ස් උත් එකතු වෙලා එන මේ සබ්ජෙක්ට් එක තමයි කොමියුනිකේෂන් ආර්ට් කියලා තියෙන මේක විශ්වවිද්‍යාලවල උගන්වනවා. අලුත් විෂයක් හැටියට ලෝකෙ පුරා දැන් උගන්වන අලුත් දේවලුත් එක්ක. ඉතින් මට මේ ඔබතුමාට යෝජනාවක් කරන්න තියෙනවා. ඔබතුමා ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලන නියෝජ්‍ය මහලේකම්වරයානේ. ඔබතුමා එතකොට ජාත්‍යන්තර මේ බෞද්ධාගමික නායකයන් සමග කටයුතු කරනවා. දැන් ගොඩක් වෙලාවට අපේ රටේ හැම නාලිකාවක්ම උදේට පත්‍ර කියවනවනේ. දැන් සාමාන්‍යයෙන් ගුවන්විදුලි මාධ්‍ය ගත්තම ධම්මචින්තාව තියෙනවා. විවිධ ආගමික වැඩසටහන් තිබෙනවා උදේවරුේ. විශේෂයෙන් ගුවන්විදුලි මාධ්‍ය අදටත් පිරිත් ටිකක් එහෙම උදේට ඇහෙනවා. හැබැයි රූප මාධ්‍යට එනකොට උදේ සාමාන්‍යයෙන් අපි නැගිටලා පොඩි උන් නැගිටලා ඔක්කොටම කලින් ඒ පිරිත් අර මේ ඔක්කොම ඉවරයි. සාමාන්‍යයෙන් අපි දැනට මේ තියෙන ෂෙඩියුල් එකේ හැටියට අපි දවසේ පත්තර යන වෙලාවට තමයි ටීවී එක ඔන් කරගන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දකින්නේ පත්තර කියවනවා කියලා මේ ෆ්‍රන්ට් පේජ් එක. මේ පළවෙනි පිටුවේ තියෙන නිවුස් ටික කියාගෙන යනවා. සමහර ලාවට එතන අපේ ඇඟට ගෝචර නැති, ශරීරයට ගෝචර නැති, මානසිකව ඒ තරම් අපි තෘප්තියටපත් වෙන්නේ නැති ප්‍රවෘත්ති තියෙනවා. ඔයාලට බැරිද ඔය මාධ්‍ය ආයතන වලට බෞද්ධ සම්මේලනය හරි ආගමික ස්වාමීන් වහන්සේලා එක කතා කරලා හරි ඔය පත්තර කියවන වෙලාවට නිකන් කලින් ඒ කියන්නේ ඒක ප්‍රයිම් ටයිම් එකක වෙන්න ඕන. නන් ප්‍රයිම් වැඩ කළා වැඩක් නැහැ. රයිට් මිනිස්සුන්ට නිකන් මේ පොසිටිව් දෙයක් ගැන මේ කිසියම් ආගමක් වේවා. ඒක බෞද්ධ දර්ශනය වෙන්න පුළුවන්, කිතුණු දහම වෙන්න පුළුවන්, වෙනම Hindu ආගම වෙන්න පුළුවන්. කිසියම් දෙයක් පොසිටිව් තින්කින්
වගේ දෙයක් මිනිස්සුන්ට දීලා. මොකද මේක ඔළුවේ තියා මේ පත්තරයේ කියපු හෙඩ්ලයින් එක හිතේද කී දෙනෙක් පාරේ බස් එකට නගිනවද? කී දෙනෙක් වාහනේ ඇවිල්ලා ඩ්‍රයිවිං සීට් එකට වාඩි වෙනවද? දැන් එහෙම පොඩි දෙයක් කරන්න බලපෑමක් කරන්න බැරිද පුතුමාලට? ඒක ඇත්තටම අපි පටන් ගත්තා. ඕක අපි කල්පනා කරා. ඕක අපි කල්පනා කරලා පටන් ගත්තා. මොකද දැන් ඔය මිනිස්සු දවස පටන් ගන්නකොට ඔය පත්තරවල නිවුස් අහලා පටන් ගන්නකොට ඔළුව අවුල් කරගෙන තමයි පටන් ගන්නෙ. ඉතින් මේක මීට වඩා සුබ පණිවිඩයක් දෙන්න පුළුවන් නම් උදේ අර ප්‍රයිම් ටයිම් එක කිව්වා වගේ වෙලාවක අපිට දාන්න පුළුවන් නම් අර රිලැක්සේෂන් මියුසික් වගේ දෙයක් ටෙලිවිෂන් එකේ පෙන්වන්න පුළුවන් නම් දැන් එහෙම තියෙනවා. දැන් අර ඒ කාලේ තිබුණා බැරොක් මියුසික් විවාල්ඩි වගේ මියුසික් තිබුණානේ. මේ ඒ වගේ දේවල් මේ මිනිස්සුන්ගේ නැතනම් සුබ හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් නම් උදේට අපි ඔක් කතා කළා. අපි නවදිල්ලියේ පැවැත්වුව සම්මන්ත්‍රණයක් අපේ මේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයෙන් මේ කලාපේ මාධ්‍ය එකතු කරලා අපිට ස්වභාවිත මාධ්‍යයක් හදන්නේ කොහොමද? ඒ වගේම මයින්ඩ්ෆුල් මීඩියා. ඒ කියන්නේ මයින්ඩ්ෆුල්නස්. ඒ කියන්නේ මිනිසුන්ට බුද්දිස් ෆිලොසොෆි එකත් එක්ක නමුත් අපි මේ බෞද්ධ කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ ඒක හැමෝටම මේ පොදු දෙයක්. ඉතින් අපි එහෙම දෙයක් පටන් ගත්තා. අපි පළවෙනි සම්බන්ධය තිබුණ නවදිල්ලියේ දඬ අවුරුදු දෙකකට උඩදී අපි මේ ආසියානු කලාපේ මාධ්‍ය ඔක්කොම එකතු කරලා එතනට ගෙනාවා. හැම රටකම වගේ මාධ්‍ය ශ්‍රී ලංකාවෙත් අපි මාධ්‍ය ගෙනාවා එතනට. ඊට පස්සේ අපි කල්පනා කළා මේක මොඩල් එකක් හදන්න පුළුවන්ද? මේ මොඩල් එක හදලා අපි කොහොමද මේක ආසියාව හරහා දෙන්නේ? මොකද දැන් ආසියාව තමයි මේ දැනුමේ කේන්ද්‍රය උනේ ලෝකේ මුල් කාලේ ඉඳලම. ඉතින් අපිට ඉන්දියාව ගත්තොත් එහෙම දර්ශනයේ පදනම තියෙන එතන. මේ ඉතින් එතකොට එහෙම අපි දැනට වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඉතාලම ආලෝචිත යෝජනාව. මේ අපි එහෙම කරගෙන යනවා. අපි උත්සාහ කරනවා මේක කොච්චර දුරට අපි සාර්ථක වෙයිද දන්නේ නැහැ. අපි උත්සාහ කරනවා මේක මේ අර පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට මේ ක්‍රියාත්මක කරන්න. මොකද ඒව නැත්තම් රටවල් දියුණු වෙනවා කියලා බිල්ඩින් හැදෙයි දියුණු වෙයි. නමුත් මිනිස්සුන්ගේ ඔලු හිස් වෙයි. මිනිස්සුගේ මනස තමයි ඊටම වැදගත්. මොකද දැන් මිනිස්සු සතුටින් ඉන්න ඕනේ. අනිවාර්යයෙන්. දැන් මිනිස්සු සතුටින් ඉන්න ඕනේ. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ඒක පටන් ගන්න උදේ පාන්දරේ. අර කිව්වා වගේ ප්‍රයිම් ටයිම් එකෙන් පටන් ගන්න ඕනේ. ඉතින් ඒ කටයුතු සාර්ථක වෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි වැඩසටහන අවසන් විනාඩි කිහිපයක් සමගින් ඉන්නේ. ඒකම තමයි පුංචි දෙයක් තියෙනවා කියන්න දැන් ඒකම මේ අපේ මේ අපි මේ දවස්වල අපි දැන් අපි කපිලවස්තු ධාතුන් වහන්සේලා අපි මේ බෞද්ධ මේ පුංචි දෙයක් ගැන කියන්නේ ශ්‍රී ලංකා කපිලවස්තු ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අපි කවුරුත් දන්නේ නැතුව ඇති සමහර වෙලාවට දැන් අපි ඉන්දියාවෙන් කපිලවස්තු ධාතුන් වහන්සේලා එනවා දැන් ශ්‍රී ලංකාවට එන වස්කඩු විහාරස්ථානය. ඉතින් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ අර පරිනිර්වාණයේදී අර ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදුවානේ. ඒ ද්‍රෝණ බමුණ දුන්න කොටසක් නෑදෑයන්ට. ඒගොල්ලෝ පිප්‍රාවල චෛත්‍යයක් හැදුවා. ඉතින් ඒ චෛත්‍ය 1891 දී එක්ස්කැවේට් කරලා ඉවර වෙලා ඒකෙන් ධාතුන් වහන්සේලා කොටසක් ශ්‍රී ලංකාවට හම්බුණා. ඒක තියෙන්නේ වස්කඩුව විහාරස්ථානය. ඉතින් දැන් අපි ඒ සම්බන්ධව අපි ග්‍රන්ථයක් පළ කරලා තියෙනවා. මොකද මේක ඉතා විශේෂ දෙයක්. ඒක BBC වලින් ඩොකියුමන්ටරි එකක් කළා. ඉතින් අපි දැන් ග්‍රන්ථයක් පළ කරලා ඉවර වෙලා අපි දැන් මේ අපේ මිනිස්සු දන්නේ නැති දෙයක් ඉතින් අතරම මේ අපිට මේ වෙලාව මේ පණිවිඩය දෙන්න පුළුවන්. අපි ලබන මාසේ මාර්තු 17 වෙනිදා BMICH එකේ අපි පොතේ දක්වනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට කපිලවස්තු ධාතුන් වහන්සේලා ලැබුණ හැටි. ඒ වස්කඩුවේ හිටපු රාජගුරු ශ්‍රී සුභූති මහානායක හඳුරන් කාලේ උන්වහන්සේ ලෝක ප්‍රසිද්ධ උගතෙක්. ඉතින් උන්වහන්සේ තමයි කියුවේ අර මේ කපිලවස්තු ධාතුන් වහන්සේලා ඒ කැස්කට් එකේ තිබුණ බ්‍රාහ්මීය අක්ෂර. ඒක තිබුණා මේක බුදුහාමුදුරුවන්ගේ ඥාතීන්ට දුන්න කොටස කියලා. ඉතින් ඒකේ කොටසක් ලංකාවල ලැබුණ එක මෙහෙ තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඒ තියෙන වස්කඩුවේ. වස්කඩුවේ තියෙනවා. ඉතින් මේ සදහවතුන් පුළුවන් ඇවිල්ලා මේ වන්දනාමාන කරගන්න. ඒ තොරතුරත් බොහොම ස්තුතියි. මේ හර්ෂේ දැන් ඔයා චිත්‍රපටයේ වැඩ කටයුතු වලට මහන්සි වෙන ගමන් ඔයා සම්බන්ධ වෙච්ච අනෙක් නිර්මාණ මොනවද? ටෙලිනාට්‍ය එහෙම ඉස්සරහට අපේ ප්‍රේක්ෂකයන්ට බලන්න තියෙනවද? ඒ ගැනත් පොඩ්ඩක් විස්තර සඳහන් කරන්න. ඔව් අයියා මට දැන් මේ දවස්වල ඇත්තටම එක ටෙලි නිර්මාණයකටයි සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබුණේ යුනිවර්සිටි එකේ වැඩත් එක්ක. මාර්තු මාසයේ තව එකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉස්සෙල්ලම මේ මගේ උපාධිය වැඩ ටික ඉවර කරන් තව චූටි කාලයයි තියෙන්නේ. ඉතින් මම ඒක ඉවර කරලා ඊටු අලුත් නිර්මාණات එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ප්‍රස්ත කියන්නේ මේ අර 447 වලට පස්සේ එන දින ෆිල්ම් එකද? ඔව් නෑ ඒකත් දැන් මේ වෙලාවේ ෂූටින් පටන් ගන්නවා. ඊතලයේ දුවන්න උන්නේ නෑ නේ.
ඊතලයක අවසනාවට මේ කොවිඩ් වසංගතයට හොඳටම අහුවෙච්ච ෆිල්ම් එකක්. දැන් ආපු රීෂෙඩියුල් කරන්න බැරිද එහෙම වුණාම? ඒක ඉතින් අපේ සිස්ටම් එකත් එක්ක අමාරුයි. දැන් ඊට පස්සේ ආයෙත් ෆිල්ම්ස් වගේ රිලීස් වුණානේ. ඒකත් එක්ක ආපහු ගන්න ගියාම හරි ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. හැබැයි ඔක පොඩ ෆිල්ම් කෝපරේෂන් එක කතා කරා නම් හරියනේද? එහෙම නේද? දැන් රූපඩ පැංචි තියෙනවා, ඊතලයේ තියෙනවා. තව කොච්චර එහෙම ආපු ගමන් ඩුග් ගාලා ගැලවිච්ච ෆිල්ම්ස් කීපයක් තියෙනවද? දැන් ඒ සේදමාවත ඔය තියෙන කීයක්? දැන් ආපහු පෙන්නනවා. රූපඩ පැංචි දැන් ආපහු එහෙම පොඩ්ඩක් එහෙම රීෂෙඩියුල් වුණා නම් හොඳයි. නැත්නම් ඒ ඉන්වෙස්ට්මන්ට් කරපු අය ඇත්තටම ඊතලයේ නිෂ්පාදක මම. ඒ නම් ඉතින් මම නිෂ්පාදනය ඔයා නැති ගහක් ගලක් වගේ ඉන්න පාඩුවක් නැතුව තියෙන්නේ කියන්නේ. පාඩු නැත්තේ හොඳටම පාඩුයි. පාඩුයි කියලා ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ඉතින් මේකට මේ කතා බහ කරා කිසිම මේකක් හම්බුන්නේ නැහැ. ඒත් එක්කම තව චිත්‍රපටයක් කොවිඩ් වසංගතය ඉවර වෙනවත් එක්කම අලුත් චිත්‍රපටයක් එළියට දැම්මනේ. ඒකෙන් තමයි මේ ඔක්කොම ආයේ තියටර්ස් ටික ඔක්කොම ඒකට ගියා. දැන් අපේ තිරගත වෙච්ච චිත්‍රපට වලට තියටර්ස් නැතුව ගියා ඊට පස්සේ. ලියන පැත්තේ වැඩ කොහොමද? ලියන පැත්තේට මම ස්ක්‍රිප්ට් ලියාගෙන යනවා තව. අලුත් ප්ලොට් වලට යන්න නේද? ඒ කියන්නේ අර පොඩි ඒකාකාරීකමක් තියෙනවා සමහර. දැන් ඒක පොඩ පොඩ වෙනස් වෙගෙන යනවා. ඒක වෙනස් වෙගෙන යනවා ඇත්තටම. ඒක හොඳයි. ඒක පැත්තට යන එක හොඳයි. මොකද එහෙම නැත්තම් සමහරලාට කියන්නේ අපි දැන් සිනමාව ගැන මහා ලොකුවට බම්බූරි ගැහුවට ලෝකයේ තියෙන දැන් මේ සමකාලීන අනිත් ජාත්‍යන්තර නිර්මාණات එක්ක ගත්තම අපි තාම පස්සෙන් ඉන්නේ. සෑහෙන පස්සෙන් ඉන්නේ. ඒක අපි මේ ප්‍රසිද්ධ විවේචනයක් කරගෙන ඉස්සරහට ගන්නවා මිසක් අපි කරපු දේ මරු ෂෝක් කියලා එතන රැඳුනොත් ඒක හරි අමාරුයි. තරුණ නිර්මාණකාරය විදිහට ඒ ගැන හිතලා ටිකක් ඉස්සරහට එන්න ඕනේ. මොනවාද ඉදිරි වැඩ කටයුතු? දැන් ගීතයක් එලි දැක්කුවා. ඊට පස්සේ මගේ දෙවන ගීතය දැන් නිර්මාණය කරලා ඉවරයි. ගායනා කියන්නේ මියුසික් එක හදලා සහ මම ගායනා කරලා ගීතය නිර්මාණය කරලා ඉවරයි. ඒ ගීතේ රූප රචනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට අමතරව ටෙලිනාට්‍ය දෙකක් මේ වෙනකොට ටෙලිකාස්ට් වෙනවා. තවත් අලුත් ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. තවත් රූපවාහිනී වැඩසටහන් කීපයක් ප්ලෑන් වෙලා තියෙනවා ඉස්සරහට. ඒ වගේම මගේ ඉගෙනීමේ කටයුතු, මගේ ලෙක්චර්ස් ඒ දේවලුත් කරගෙන මගේ YouTube channel එකක් කරගෙන ওই විදිහට කාලය කළමනාකරණය කරගන්න. right. ඔයා ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරන්න ප්ලැට්ෆෝම් එකක් හැදලා තියෙනවද? මම ලෙක්චර්ස් කරන්නේ මම ඉගෙන ගත්තේ ආකියොලොජි තමයි. කැලණිය විශ්වවිද්‍යාලයේමයි. පුරාවිද්‍යාව මම හැදෑරුවේ මුලින් මගේ පළමුවෙනි උපාධියට. ඊට පස්සේ මම මගේ පශ්චාත් උපාධියට හැදෑරුවේ සංචාරක ආර්ථික විද්‍යාව. අද මම උගන්වන්නේ සංචාරක ආර්ථික විද්‍යාව සහ ඉවෙන්ට් මැනේජ්මන්ට් එහෙම නැත්නම් ඉසව් කළමනාකරණය. උත්සව කල්පනාකරණය. උත්සව නැහැ නේද? කළමනාකරණය කරන්නේ. ගෙවල් මොනවා හරි කන බොන දෙයක් කමනා. ඒ ගැනත් අපි උගන්වනවා. ඒ ගැනත් අපි කතා කරනවා. ඒත් කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එකේ රැඳී හිටින්නේ? අතාරින්නේ නැතුව කොහොමද හැමෝම මේ තමන්ගේ බිස්නස් රැකගන්නේ කියන එක. මොකද අද ලංකාවට අත්‍යවශ්‍යම දෙයක් තමයි ඔන්ටර්ප්‍රිනර්ෂිප් කියලා කියන්නේ. ව්‍යවසායකත්වය. ලංකාව දියුණු කරන්න නම් වැඩියෙන් උදල් සංසරණය වෙන්න ඕනේ. මේ සිස්ටම් එක ඇතුලේ. ඉතින් ඒකට හැමෝම පුළුවන් විදිහට පුංචි බිස්නස් හරි කරනවා නම් උදල් සංසරණය වෙනවා නම් රටට හොඳයි. ඉතින් ඒක තමයි අපි ඒ කියන්නේ self employees වැඩි කරන්න ඕන වගේ concept එකක් නේ. ඒක හරි. right. ඊට පස්සේ අපි කතා කරමු සිංහල සංස්කෘතික ආයතනයේ ලේකම්තුමත් එක්ක ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයා. සුදර්ශී කියලා කියන්නේ බොහෝ සූපිරු මිනිසුන් ගැවසෙන තැනක්. ඔව්. එතකොට එය යාවත් කාලින කිරීම සඳහා මොකක්ද වැඩපිළිවෙල? ඔව් දැන් අපි බලයට ආවේ මම මතක් කරන්න ඕනේ අපේ ගෞරව සභාපතිතුමා W ජයසිරි අපේ අනුමණ්ඩල 9ක් තියෙනවා කලා සංවිධාන. ඒ කියන්නේ අපි ගත්තොත් මැහුම් අනුමණ්ඩලය, කලා ශිල්ප, ඒ කියන්නේ අනුමණ්ඩලය, නාට්‍ය අනුමණ්ඩලය, චිත්‍රපට අනුමණ්ඩලය, සාහිත්‍ය අනුමණ්ඩලය, ජනසම්මත සාහිත්‍ය අනුමණ්ඩලය, ඒ වගේ කලා අනුමණ්ඩල 9ක් තියෙනවා. ඒ අනුමණ්ඩල 9ක් මගින් තමයි අපි පාලනය වෙන්නේ. එතකොට අපිට දැන් අගෝස්තු මාසයේ බලයට ඇවිල්ලා ඉවරලා මාර්තු මාසය වෙනකොට කොවිඩ් ප්‍රශ්නය ආවා. ඉතින් අපි විශාල වැඩපිළිවෙලක් අපිට මේ අතරමඟ නවතින්න සිද්ධ වුණා. මොකද අපේ සුදර්ශී කලා ශිල්ප ශාලිකාව අපි දැන් හිතාගෙන ඉන්නේ මාර්තු 17 පටන් ගන්න. ඉතින් ඕකේ අර ඔයා කිව්වා වගේ මේ තනතුරේ හිටපු කෙනෙක් තමයි මේ අපේ හිටපු විශිෂ්ට නාට්‍යකරු දයානන්ද ගුණවර්ධන ශූරීන්. ඉතින් අපි ඒ තුමා ඉන්න කාලේ ඉඳලා පවා මේ භූමියේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් අපි ඒක මේ දවස්වල ගරු අග්‍රාමාත්‍යතුමා තමයි අපේ ඇමතිතුමා, සංස්කෘතික ඇමති සහ නියෝජ්‍ය ඇමතිතුමා තමයි රාජ්‍ය ඇමතිතුමා තමයි විදුර වික්‍රමනායකතුමා. ඉතින් මේ දෙදෙනා සමග අපි මේ දවස්වල අග්‍රාමාත්‍යතුමා හම්බ වෙමින් අටියෙන් අපි බලාගෙන ඉන්නවා අවස්ථාවක් ලැබෙයි කියලා මේක සාකච්ඡා කරලා විසඳ ගන්න. ඒ කියන්නේ නාමික අගයක් මත මේක ඒ කියන්නේ මේ භූමිය අයිතිය ලබා ගැනීම සටන තියෙනවා වෙනම. ඉතින් ඒ වගේ මේ අපි ලොකු විශ්වවිද්‍යාල මට්ටමේ සිලබස් එකක් අපි හදලා ඔව් අන්න හරි. ඒක කියන්නේ කලා ශිල්ප ශාලිකාව මේ අපේ හිටපු ලේකම්
වෙල්කම් සමන්ප්‍රිය මාරසිංහ ඇතුළු විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා අපිට සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ ශ්‍රීපාලියයි මේ මෙතන කැලණි විශ්වවිද්‍යාලයයි දෙකේම අපි අදහස් දැනට සාකච්ඡා මට්ටමින් පවතිනවා. ජයසිරි මහත්මයා ඒවා සම්බන්ධීකරණය කරනවා. ඉතින් මේ අපි ලොකු වැඩපිළිවෙලකට ඉස්සරහට ලෑස්තිලා ඉන්නවා මේ සිංහල කියලා කොන්කරන මේ අඩු කරන නෙවෙයි ඒක ලාංකික කලාව සම්පූර්ණයෙන්ම එකතු කරලා විශාල වැඩපිළිවෙලක් ඉස්සරහට ගෙනියන්න ඉන්නවා අපි ලෑස්ති වෙලා. බහු ආගමික සහ සංස්කෘතික ඔව් සම්පූර්ණයෙන් ඒ කියන්නේ අපි ඔව් කියපු 9 මණ්ඩල 9 තුල ඒ කියන්නේ මුළු සමස්ත කලාවම ගොනු වෙලා තියෙනවා. ඉතින් අපිට චිත්‍රපටි ගත්තා දැන් අපි කියමු නාට්‍ය තාම පටන් ගන්න බැරුණානේ කිසිම නාට්‍යයක්. ඉතින් ඒක නාට්‍ය නිකන් මැරිලා වගේ තියෙන. ඉතින් ඒ කොහොමද පටන් ගන්නෙ? දැන් මම දැක්ක ඩග්ලස් සිරිවර්ධන මහත්මයාලා ඔය ටවර් හෝල් ෆවුන්ඩේෂන් එකේ නාට්‍ය උත්සවයක් කරා ඉතාම අනර්ගයි. නමුත් ඒක දැන් ආයි කොහොමද පටන් ගත්තේ? දැන් අපි රූපවාහිනී ටෙලි නාට්‍යයක් ෂූට් කරන්න ලොකේෂන් එකට ගියත් මේ PCR පරීක්ෂණ කරලා එන්න කියනවා. මොකද ඈත ප්‍රදේශයට අපි ගියාම අන්න කොළඹින් කට්ටියක් ඇවිල්ලා ඉන්නවා කිව්වම ගමන් ඒගොල්ලෝ කරන්න දෙන්නේ නැහැ. පස්සේ ඉතින් ඔන්න වගේ ලොකු ප්‍රශ්න ඔයගොල්ලෝ ඉතින් අපි ගැන එහෙම හිතන්න එපා. ඇත්ත වශයෙන්ම මම බිමල් එක්ක ඊයේ මුද්දුරකතනෙන් කතා කරා. බිමල් පළවෙනි දවසට වැඩිය අද හොඳ සුවයෙන් ඉන්නවා. ඉතින් මේ ඒ කියන්නේ ඒක හුඟක් අය එහෙම සනීප වෙනවනේ. අපි අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරනවා අපේ සියලුම කලා ශිල්පීන්ට සහ අපේ රටේ ඒ රෝගයට වැළඳ ගොදුරු වෙච්ච සියලුම දෙනා ඉක්මනින් සුවපත් වෙලා අපි අතරට එන්නේ කියලා. කියන්න බලන්න ආශා මොනවද එතකොට ඔයාගේ ටෙලි නිර්මාණ හෝ නිර්මාණ අනෙකුත් වැඩ කටයුතු ඉස්සරහට අපිට බලන්න ලැබෙන? මේ වෙනකොට අය අලුත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම පටන් ගන්න තිනවා. මම රංගනෙන් දායක වෙන එකක්. ඉතින් ඒක වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මම කලින් කිව්වා වගේ අපේ මම කරන්නේ ප්‍රොඩක්ෂන් හවුස් එකක්. ඉතින් ඒකේ අලුත් ප්‍රොඩක්ෂන් නම් මේ දවස්වල වැහි වැහල් නේ නේද? මොකට කියනවද ඒ හරි. අලුත් ටෙලි නිර්මාණ දෙකක් පටන් ගන්න නියමිතයි. ඒවයි පිටපත් සකස් කරමින් යනවා සහ අලුත් සංගීත වැඩසටහන් කීපයක් ආරම්භ කරනවා. මොකද අපි ඕස්ට්‍රේලියානු සමාගමක් එක්ක එකතු වෙලායි වැඩ කරන්නේ. ඉතින් ඒ වෙනුවෙනුත් නිර්මාණය වෙන තවත් නිර්මාණ කීපයක වැඩ කටයුතු පටන් ගන්න ඉන්නවා. මේ කොවිඩ් ඔක්කොම එක්ක සහ මට ආරාධනා කරපු මේ අපේ කැලණි විශ්වවිද්‍යාලයේ මමත් අධ්‍යාපනය ලැබපු තැන. ඉතින් ඒ හින්දා මට ගොඩාක් සතුටුයි මාව ඒ වෙනුවෙන් තෝරාගෙන ඉගෙන මට රංගනෙන් දායක වෙන්න තියෙන්නේ සරත් කොතලාවල මහතා අපේ ප්‍රවීණ රංගන ශිල්පියාගේ බිරිඳ විදිහට දරුවෝ 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක් සහ තව දරුවෙක් ලැබෙන්න ඉන්න. සහ හතරක්. එයා ලැබිලා නැහැ. තාම ලැබෙන්න ඉන්නවා. ඉතින් මම ගොඩාක් බය වෙලා ඉන්නේ චරිතය වෙන්නේ. මේ දවස්වල ගොඩාක් හොයනවා ඒක ගැන. ඒ නිසාම මේ චරත් අය එක්ක මම කලින් රඟපාලා තිනවා. මගේ පියාට තමයි රඟපාලා තියෙන්නේ. ඉතින් මේ පළවෙනි අවස්ථාව තමයි අවුරුදු 40ක විතර වයසින් අඩු චරිතයක්. ඉතින් අම්මා කෙනෙක්. ඉතින් ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. ඒකට මේ දවස්වල සූදානම් වෙනවා. අපි සුබ පතනවා. අපි back to back songs. ගීත දෙකක් රස විඳලා ඊට පස්සේ සමාප්තියට එමු මේ සත්‍යගේ සප්තස්වර රිද්මය 7 notes. 1 2 3 4
සතියක සප්තස්වරද්මේ සමත්ති සටහන අපේ මේසේ මඩුල්ල සංගීතයේ මෙහෙවීම තබ්ලා සහ පර්කෂන් වාදනය සහ මේ ශිල්පීන් සම්බන්ධීකරණය මේ සියලුම ආරාධිතයින් කැඳවන්නේ විශාරද මනෝජ් පීරිස්ගේ ආරාධනයෙන්. ඔක්ටෝපෑඩ් වාද්‍ය ශිල්පියා නාරිදු චතුරංග, ඩොලක් වාදනයෙන් චමිල් පෙරේරා, කීබෝඩ් වාද්‍ය ශිල්පීන් දෙදෙනයි පුන්සිසි ලහිරු සමගින් ශශික අතපත්තු, බේස් ගිටාර් වාද්‍ය ශිල්පියා චානක සේනාධීර, ලීඩ් ගිටාර් වාදනයෙන් ලක්ෂ්මන් කන්නංගර. අපේ අනුග්‍රාහකයින් හදන රටේ හදන පාට මල්ටිලැක්, මෙන් LED, අඳුර මකන සොඳුරු එළිය, ඒ වගේම ASB ෆැෂන්, විවිධ මෝස්තරේ කාන්තා, පිරිමි ළමා ඇඳුම් මිලදී ගැනීමට ලංකාව පුරා ස්ථාන 20ක්, ඒ වගේම ෆියෝඩෙල් කිරිතේ තත්පර 30න් රසවත් කිරිතේ එකක්, අපේ රටේ විෂ බීජනාශක දියරය මෙඩිටෝල් ඔබේ පවුලේ ආරක්ෂකයා. එසේනම් අපි දැන් ඒ අනුග්‍රාහකින්ගේ ත්‍යාග මේ ආරාධිතින් වෙත පිරිනමමින් ඔබෙන් සමගන්නවා. ලබන සෙනසුරාදා තමයි රැ. ඒක මොකක්ද කියලා මම කියන්න. දැන් නෙමෙයි එළඹෙන සෙනසුරාදාට සූදානම්ෙන් ඉන්න විශේෂිත දවසක්. ඒ වෙනුවෙන් ඔබ සූදානම්ව සිටිනු ඇතයි අපේක්ෂාවෙන් සමගන්නවා. බොහොම ස්තුතියි. මම නැගිටිනවා. ඕන නැගිට්ටා. රයිට්. බොහොම ස්තුතියි පොරගේ මහත්මයා. ડોක්ටර් අපි ආපුවාම මෙමු පොඩක් අර වැඩ ටික කතා කරන්න නේද? ඒ channel ටිකත් එක්ක. ඔව් එහෙමයි. එහෙම කරමු. හර්ෂේ නැවත හමුවෙමු හොඳ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න. ආරෙන් දයවා ස්තුතියි. ඊට පස්සේ මාධවී හොඳ ලස්සන සින්දු කරන්න, හොඳ රංගපාන්න. ලක්ෂණ මහත්මයා මට වෙලාවම අදී වගේ කියලා හිතනවා කතා කරන්න හම්බෙච්ච. පස්සේ කතා කරමු. දවසක් කතා කරමු. රයිට්. ආශා, නිරාශා නැවතම එමු. එන්න පල්ලාටම අපි සාමාන්‍ය අන්තිම ගීතේ පල්ලා ඉඳන් ගායනා කරන්නේ. ලබන සෙනසුරාදා රාය 10 කාලේ අපි ආපහු හම්බ වෙනවා. සතියක සප්තස්වර රිද්මය 7 note සමගින්. එතකම් පරිස්සමෙන් ඉන්න. අපි ගිහිල්ලෙන්නම් නේද? අයියේ ලබන සෙනසුරාදා. රයිට්. අපි ගියා. ලබන සෙනසුරාදා රාය 10 කාලට ආයෙමත් හම්බ වෙමු. 2, 3, 4. කතා හොඳට කතා ඔබට කියන්නම් ඉර හැරෙන වෙලේ සඳ පානේ ගීත ගයන්නම් එදවින් මන්වී මාවෙත ලන්වී ඔබටයි මා ආදරේ රස පිරුණු කතා හොඳට කතා ඔබට කියන්නම් ඉර හැරෙන වෙලේ සඳ පානේ ගීත ගයන්නම් එදවින් මන්වී මාවෙත ලන්වී ඔබටයි මා ආදරේ
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.